තෙරුවන් සරණයි හැමදෙනාටම. අදත් අපේ සුපුරුදු භාවනා පුහුණුවයි අප මේ කරන්න බලාපොරොත්තුව. අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ දෙසැම්බර් මාසේ 6 වෙනිදා ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන්, ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට අපි මුණ ගැහෙන්නේ මේ සඳහා. වෙනදා වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. ඉතින් අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස ඒ විදිහටම මේ අවස්ථාවට එකතු වී සිටිනවා, සම්බන්ධ වී සිටිනවා. අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් සියලු දෙනාම පිළිගනිමු. අද දවසේ අපි කරන්නේ භාවනා පුහුණුවට අදාළ කමඨහන් තේරුම් කර ගැනීම සහ ඒ කමඨහන් වඩන ආකාරය පිළිබඳ යම් ආකාර අදහසක් ඇති කර ගැනීම මූලික වශයෙන්. ඒ සඳහායි අපි මේ විදිහට අද දවසේ එකතු වෙන්නේ. ඉතින් අපි උත්සාහ කරමු අපි ඉදිරියෙන් තියාගෙන තියෙන සූත්‍ර දේශනාව මහා සතිපට්ඨාන දේශනාව. ඒ දේශනාව පදනම් කරගෙන තව දුරටත් අපි කරගෙන යන භාවනාවට අදාළ කමඨහන් තේරුම් කරගන්න අපි උත්සාහ කරමු. වෙනදා වගේම අපි පළමුවෙන් භාවනාව පිළිබඳ යම් අදහසක් ඇති කරගෙන භාවනාවේ ප්‍රමුඛ කොටස වන ප්‍රධාන අංශය වන සීල භාවනාවට අපි අවධානය යොමු කරලා අපේ මේ කාර්යය අපි ආරම්භ කරමු. එතකොට භාවනාව පිළිබඳ දැන් හැම දිනාටම යම් අදහසක් තිබෙනවා. භාවනා කරනවා කියන්නේ මොකද්ද? භාවනාව කියන්නේ කොහොමද කියලා. අපි දැන් එහි නිරත වෙලා නියුක්ත වෙලා ඉන්න පිරිසක්, සම්බන්ධ වෙලා සිටින අපි හැමෝම ගිහි පැවිදි හැමදෙනාම අපි මේ භාවනා මාර්ගයේ සෑහෙන දුරක් ඉදිරියට ආපු ඇත්. දැන් අපි පැහැදිලි අවබෝධයක් ඇතුව කරගෙන යන වැඩක් අපි මේ කරන්නේ. ඊට ඉලක්කයක් තිබෙනවා, වැඩපිළිවෙලක් තිබෙනවා. අපි කරන දේ පිළිබඳ අපිට පැහැදිලි වැටහීමකුත් තිබෙනවා. ඒ විදිහටයි මේක අපි කරගෙන යන්නේ. එතකොට කොහොම වුණත් අපි භාවනාව පිළිබඳව කෙටි සිහිපත් කර ගැනීමක් කරනවා. භාවනා වැඩමුළුව දවසේ, භාවනා පුහුණුව දවසේ. පුහුණුව, වැඩි දියුණුව, වර්ධනය කියන අදහස භාවනාවේ තියෙන්නේ. එතකොට එතනදිම ප්‍රශ්නයක් මතුවෙනවා. කුමක්ද පුහුණු වෙන්නේ? කුමක්ද වැඩි දියුණු කරන්නේ? කුමක්ද වර්ධනය කරන්නේ කියලා. ඉතින් ඒට අපේ දහමේ පිළිතුරු සැපයලා තිබෙනවා. කුසල් වැඩිමයි, කුසල් වර්ධනය කිරීමයි භාවනා කියලා කියන්නේ. එතකොට කුසලයේ කියන එකත් දහමේ අර්ථකථනය වෙලා තියෙනවා. මූලික වශයෙන්ම ප්‍රතිඵලයේ සලකලා යම්කිසි ක්‍රියාවක, වචනයක, සිතුවිල්ලක ප්‍රතිඵලයේ සලකලා තමයි කුසලය අර්ථකථනය වෙන්නේ. බුදුරජාණන් වහන්සේමයි අර්ථකථනය කළා තියෙන්නේ. ඒකට ප්‍රතිඵලයේ බලපෑම යම්කිසි කායික ක්‍රියාවක් හෝ වාචසික ප්‍රකාශනයක් හෝ මානසික කරන මානසික ක්‍රියාවක්, සිතුවිල්ලක්, සැලසුම් කිරීමක්, මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. මනෝ සංකාරයක්. ඒ දේ එහි ක්‍රියාත්මක කිරීමේ ඇති වෙන ප්‍රතිඵලය තමන්ට අහිත පිනිස පවතිනවා නම්, තමන්ට දුක් පිනිස පවතිනවා නම්, ගැහැට පිනිස පවතිනවා නම්, ඒ විතරක් නෙවෙයි, තමන් විතරක් සලකලා බලලා බෑ. තමා නොවන පර කියලා පාලි වචනයෙන් කියන්නේ තමා නොවන සියලු දෙනා, සියලු දේ. ඒ තමා අතහැරලා සෙසු සියලු දෙනා, සෙසු සියලු දේ. අන්න ඒට මේ ක්‍රියාවේ බලපෑම කොහොමද? අපේ කායික ක්‍රියාව හෝ වචන භාවිතය හෝ සිතුම් පැතුම් රටාව, එහි බලපෑම කොහොමද? යහපත් විදිහට බලපානවද නැත්නම් අයහපත් විදිහට බලපානවද කියලා. ඊළඟට මේ දෙකම එකට ගන්න. මොකද එක පැත්තක් අතහරින්න බෑ. තමන් අතහැරලා බාහිරයට යහපත්, බාහිරයට විතරක් යහපතක් වෙනවා නම් ඒක එහෙම විතරක් ගන්න බෑ. තමන්ට අයහපතක් වෙනවා. තමන්ට යහපතක් වෙනවා, බාහිරේ නොසලකා හැරලා කටයුතු කරන්නත් බෑ. ඕක අජ්ජත් බහිද්දා කියලාත් අපිට ගන්න පුළුවන්. අත්ත පර කියලාත්
ගන්න පුළුවන්. ওই වචන කොහොම කිව්වත් අපිට තේරෙනවා දැන් අත්ත කිව්වම ඒකෙන් තමන්ව අදහස් කරනවා. පර කිව්වම තමන් අතහැරලා අනිත් සියලු දෙනා සියලු දේ අදහස් කරනවා. එතකොට ඕක දෙකට බෙදලා බුදුරජාණන් වහන්සේ තමන් සහ තමාගෙන් පරිබාහිරේ අත්ත පර දෙකම ගැන සැලකිලිමත් වෙලා තියෙනවා. එකක් ගැන විතරක් සැලකිලිමත් වෙලා වැඩ කටයුතු කරන අවස්ථා සමහර වෙලාවට මිනිස්යන්ගේ තියෙනවා. ඒ විදිහට හිතලා වැඩ කරනවා අනිත් අයට පරිසරයට මොනවා වුණත් කමක් නැහැ මේක මට අවශ්‍යයි මගේ උවමනාවට මං කරනවා. මට උවමනා නිසා කරනවා. ඒකට ඒ ක්‍රියාව ඒ වචනය ඒ සිතවිල්ල කුසලයක් හැටියට ගණනය කරන්නේ නැහැ බුදුදහම. කුසලයක් හැටියට බාරගන්නේ නැහැ. එවනම් කුසලයක් වෙන්නේ යම් කායික ක්‍රියාවක් හෝ වචන භාවිතයක් හෝ යම් සිතවිල්ලක්. ඒක ඔය දෙපාර්ශ්වයම එකට අරගෙන උභය අත්ත පර ඒක නිසා අත්ත හිත පර හිත උභය හිත න අත්තව්‍යාබාදාය සංවත්තේය න පරව්‍යාබාදාය සංවත්තේය න උභයව්‍යාබාදාය සංවත්තේය. සාමාන්‍යයෙන් බුදුදහම සමස්තය ගන්න. සමස්තය දැන් ඔය සබ්බේ සත්තා කියන තැන අදහස් කරන්නේ නිතරම සමස්තය. සියලු සතුන් කියලා අපි පරිවර්තනය කරනවා සියලු සත්වයින් කියලා. නමුත් ඒක සබ්බේ සත්තා කියන වචනේ එසේ පරිවර්තනය කිරීම සුදුසු නෑ. සත් කියන්නේ පවතින දේ කියන එක. මේ වර්තමාන මොහොතේ පවතින පැවැත්මට සත් කියනවා. එතකොට පවතින සත්වය වෙන්න පුළුවන්, පවතින අනිකුත් දේවල් වෙන්න පුළුවන්. ඒකට සමස්තය ගැන සැලකිල්ල දැක්වීමක් බුදුදහමේ තියෙනවා. ඒක කොටසක් විතරක් සැලකිල්ලට ගන්නෙ නැහැ. එතකොට කුසලය අර්ථකථනය වෙන්නේ සමස්තයට යම් ක්‍රියාවකින් සමස්තයට ඇති කරන බලපෑම. යහපත්ද අයහපත්ද? යම් කායික ක්‍රියාවකින් වචන භාවිතයකින් සිතුම් පැතුම් රටාවකින් සමස්තයට කරන බලපෑම යහපත් නම් ඒක ඉදං කුසලං. ඒක කුසලයයි. සමස්තයට නෙමෙයි එතෙන්දී අයහපත සලකද්දී එක කොටසකට උනත් වෙන්න පුළුවන්. එක කොටසකට හරි අයහපතක් වෙනවා නම් ඒක අකුසලයයි. දැන් සමස්තයටම වෙන්න ඕනේ. අත්ත පර දෙකෙන් එක පැත්තකට හරි අයහපතක් වෙනවා නම් ඒක අකුසලයක් හැටියට සලකනවා. ඉතින් ඒ අනුව අපිට කුසලයේ අකුසලයේ තෝරලා බේරලා ගන්න බොහොම පහසු නිර්ණායකයක් ඒක. ක්‍රියාවේ හිතකර අහිතකර භාවය සැලකිල්ලට අරගෙන තමයි ඒක කරන්නේ. ඉතින් සමහර වෙලාවට අපි මේ හිතකර භාවය ගැන සලකද්දී එක පැත්තකට එක අංශයකට එක කොටසකට විතරක් හිතකර භාවය සැලකිල්ලට අරන් වැඩ කරන වෙලාවල් තියෙන එක කුසලයේ හැටියට සැලකෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට මේ කුසලය වැඩිවීමක් භාවනාවේදී කරන්නේ. එතකොට ඔය අනුව අපිට පේනවා භාවනාවේදී වර්ධනය කරන්නේ එක්කෝ කායික ක්‍රියාවක්. පුරුදු කර ගැනීමක්. වැඩි දියුණු කර ගැනීමක්. කොහොමද ඒක වැඩි දියුණු කරගන්නේ? අර තමන්ට හිත පිනිස පවතින ආකාරයට කායික ක්‍රියාවක් කරන්න අපි පුරුදු වෙනවා. ඒ වගේම අනුන්ට හිත පිනිස පවතින ආකාරයට තමන් අනුන් කියන සමස්තයටම හිත කර ආකාරයට කායික ක්‍රියාවක් කරන්න අපි හුරු පුරුදු වෙනවා. අපි කරන කායික ක්‍රියා මේ අමුතු දේවල් නෙමෙයි. මෙතන ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තමන් සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ කරන කායික ක්‍රියාකාරකම් ටික අර කියන හිතකර භාවය තුල පවත්ව ගන්න පුරුදු වෙනවා, පුහුණු වෙනවා. එදිනදා ජීවිතයේ කටයුතු දැන් සමහර වෙලාවට අපි දකිනවා මුගක් අය මේ බෞද්ධ සමාජයේ උනත් අපිට දකින්න පුළුවන් මේ එදිනෙදා ජීවිතේ කටයුතු කෙරෙහි මේ කියන අවධානය පවත්වන්නේ නැතුව ඒ දේවල් සාමාන්‍ය විදිහට ඔය කියන කුසල නිර්ණායකයට අරගෙන කුසලයක් හැටියට කරන්නේ නැතුව ඒක සාමාන්‍ය විදිහට කරලා මේ කුසල් කරනවා කියලා වෙනමම දේවල් කරන්න පුරුදු වෙලා තියෙනවා.
වෙනමම විශේෂ වැඩ. එහෙම. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දේශනාව බලපුවහම එහෙම කුසල් කරනවා කියලා එහෙම විශේෂ වැඩ නැහැ. විශේෂ වැඩ හඳුන්වා දීලා නැහැ. දැන් ඔය මහා සතිපට්ඨාන දේශනාවනේ අපි මෙතෙන්දී අපි මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන තියෙන්නේ. එතකොට බලන්න මේ සතිපට්ඨාන දේශනාවේ ඔය තුන්වෙනි කමඨහනට ගියොත් අපි ඒකට කියන්නේ සම්පජඤ්ඤ පබ්බ කියලා. මේ සම්පජඤ්ඤ පබ්බේට ගිහිල්ලා බැලුවොත් අපිට පේනවා එහි තියෙන්නේ සාමාන්‍ය දේවල්. එදිනදා ජීවිතේ අප කරන කියන දේවල් එහි අන්තර්ගත වෙලා තියෙනවා. නේ? කමඨහන පොඩ්ඩක් මතක් කරගත්තොත් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාධිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාවේ කම්මේ සම්පජානකාරී හෝති. ඔහොම කියලා මේවා එකක්වත් මේ සුවිශේෂ වැඩ නෙමෙයි. සුවිශේෂ දේවල් නෙමෙයි. විශේෂයෙන් ප්ලෑන් කරලා සැලසුම් කරලා වියදම් කරලා කරන වැඩ නෙමෙයි. මේ දෛනික ජීවිතේ අපි සාමාන්‍යයෙන් කරන වැඩ ටික. එතකොට ඒක තමයි භාවනාවට හරවන්නේ. ඒක කුසලයක් වෙනවා. ඒ ක්‍රියාව කුසලයක්. මොකද ඒක සම්පජානකාරී වුණාම ඒ ක්‍රියාව කරද්දී අපි පූර්ණ අවදිමත් භාවයක් තියාගන්නවා. විමසුම් නුවණ සුපරික්ෂාකාරී භාවය පවත්ව ගන්නවා. මේකේ ආචාර ධර්මීය ගැටලුවක් පැන නොනගින්. ඊළඟට එහෙම ගැටලුවක් පැන නගින වෙලාවක හෝ පැන නැගී ඇතනම් අපි උත්සාහවන්ත වෙනවා ඒක මගහරවන්න. ආචාර ධර්මීය දෝෂය මගහරවන්න උත්සාහ කරනවා. එතකොට මේ මොකේද ඔය එදිනෙදා ජීවිතේ අපි සාමාන්‍යයෙන් කරන කියන දේ තුල. ඒකයි. එහෙමයි භාවනාව අපේ පටන් ගන්න මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය එහෙමයි. එතකොට එහෙනම් අපි ඔය කුසල් කරනවා කියලා විශේෂයෙන් සැලසුම් කළා විශේෂ වැඩ සමාජ සම්මත වෙච්ච නැත්නම් බෞද්ධ සමාජයේ හෝ සම්මත වෙච්ච විශේෂ වැඩ විශේෂයෙන් වියපැහැදම් කළා විශේෂ දිනවල සමහර වෙලාවට විශේෂ අවස්ථා යොදාගෙන කරන කටයුතු බලපුවාම ඒවා ඇතැම් විට ඇත්ත වශයෙන්ම කුසල ගණයට ගන්නත් බෑ. සමහර විට ඒවා පුණ්‍ය පක්ෂයට ඇතුළත් කරගත හැකි. පුණ්‍ය පක්ෂයට. ඒක ඇත්තටම බලපුවාම පුණ්‍ය තමයි පිනවීම සඳහා කරන වැඩ. තමන් පිනවන්න හෝ අනිකා පිනවන්න කරන වැඩක්. නමුත් ඒ පිනවීම දෝෂයක් නැහැ. පිනවීම බුදුදහමේ ප්‍රශ්නයක් හැටියට දෝෂයක් වැරද්දක් හැටියට සලකන්නේ නැහැ. නමුත් ඒ පිනවීම මට්ටමින් කෙරෙනකොට ඒක කුසලයක් වෙන්නේ නැහැ. ඒක නිසා පිනවීම සඳහා කරන දේ වුණත් පුණ්‍ය කිරිය, පුණ්‍ය කම්ම, පුණ්‍ය ක්‍රියාව වුණත් කුසලයක් බවට හැරෙනවා. ඒකයි. ඉතින් භාවනාවට ආපුවාම එතකොට පේනවා භාවනා කරනවා කිව්වම පළවෙනියටම අපි හුරු පුරුදු වෙන්න ඕන ඉදිනදා ජීවිතයේ අපි කරන වැඩ ටික. උදේ නැගිටලා රෑ බුදියන වෙලා වෙනකන් අපි සිතල මතල සැලසුම් කරලා ප්ලෑන් කරලා සූදානම් කරගත්ත වැඩ කොටසකුත් තියෙනවා. ඔය අතර ඉතින් අපේ කිසිම සූදානමක් නැති බලාපොරොත්තුවක් නැති අපේ දවසේ වැඩ කටයුතු වල නැති කාලසටහනේ නැති දේවලුත් අපිට සමහර විට කරන්න වෙනවා. කරන්න සිද්ධ වෙනවා. ඒ කොයි දේ වුණත් කමක් නැහැ. මෙන්න මේ දවසේ අපි කරන කටයුතු හෝ අපිට කරන්න සිදුවෙන දේ අන්න ඒකට අවදිමත් වෙලා ඒක අර කියන නිර්ණායකයේ තුල කුසල නිර්ණායකයේ තුල පවත්වා ගැනීම තමයි මේ භාවනාව කියන්නේ. තාම සරලව කිව්වොත් ඒකයි. ඉතින් එහෙම ඒ විදිහට බලපුවාම ඒක ඇතුලේ අර මූලික ලක්ෂණ තුන අපිට දකින්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා කියන. අපි සාමාන්‍යයෙන් කුසල් වැඩිම කිව්වම කියන්නේ ඔය තුනනේ.
සීලය වැඩිම, සමාධිය වැඩිම, ප්‍රඥාව වැඩිම කියලානේ. එතකොට අර ක්‍රියාව කුසල ක්‍රියාවක් වෙනකොට ඔය ඒ ක්‍රියාව තුල ඔය ගුණාත්මක භාවයන් තුන ඇතුළත්ව තියෙනවා. අපි කතා කරන වචනයක් නම් ඒ වචනය තුල තියෙන දෝෂය මගහරවලා තියෙනවා. දෝෂය මගහරවල තමයි කතා බහ කරන්නේ. මුසා පිසුනා පරුසා සම්පප්පලාප වලින් තොරව. ක්‍රියාවක් නම් ඒ ක්‍රියාවේ තියෙන අර අකුසලතාවයේ දෝෂය මගහරවල තමයි කරන්නේ. ප්‍රාණඝාතයක්, අදත්තා දානයක්, කාමීත්‍යාචාරයක් නොවන විදිහට. එහෙම. ජීවිතය පවත්වා ගැනීමට අදාළ ක්‍රියාකාරකමක් නම් ඒක මිත්‍යා ජීවියක් නොවන විදිහට. ඔයා. ඉතින් බොහොම පැහැදිලි භාවනාව කිව්වම අපි මුලින්ම තේරුම් ගත යුතුයි දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් ටික කුසලයක් විදිහට අර කුසලමය පදනම තුල පවත්වාගෙන යෑම. ඒකයි. ඒ ටික කරගන්න පුළුවන් නම් කෙනෙකුට එතනින් එහා තියෙන දේ ඒ තරම් දුෂ්කර නැහැ, අමාරු නැහැ. තව අපිට අලුතෙන් වඩා ගත යුතු කුසලතා තියෙනවා ටිකක්. නැතුව නෙවෙයි. නමුත් බුදුරජාන් වහන්සේ මූලික වශයෙන් අපිට හුරු පුරුදු කරන්නේ මේ අපේ සාමාන්‍ය ජීවිතය තුල අපේ එදිනෙදා ජීවිතේ කරන ක්‍රියාකාරකම් ටික නිවැරදි කරගන්න එකයි. ඉතින් සමහර වෙලාවට මම අර මුලින් කිව්වා වගේ අපි ඒ ටික නිදොස් කරගන්න, නිවැරදි කරගන්න අර කුසලමය නිර්ණායක ඇතුළට ගන්න උත්සාහ කරන එක පසෙක තියලා සමහර වෙලාවට අපි විශේෂයෙන් කුසලයේ වැඩිම කියලා විශේෂ ක්‍රියාකාරකම් වල යෙදෙන අවස්ථා තියෙනවා. දැන් භාවනා කරනවා කියලා අපි ගොක් වෙලාවට අපේ මේ බෞද්ධත්වොත් භාවනා කරනවා කිව්වම එවැනි මානසිකත්වයක හුඟක්ම ඉන්නේ. අපිට ඒකයි භාවනා කරන්න අපිට වෙලාවක් නැහැ. ඒකට කාලයක් නැහැ කියලා කියන්නේ ඒකයි. මොකද හිතන්නේ අර දෛනික ජීවිතයේ වැඩ කටයුතු වලට අදාළ නැහැ භාවනාව කියලා. ඒක ඊයින් පරිබාහිරව කරන වැඩක් භාවනාව කියලා හුඟක් අය හිතනවා. නමුත් දැන් මේ ඉන්න කල්යාණ මිත්‍රයෝ ඒක අරන් ඉන්නේ මං හිතන්නේ. ඉතින් ඕක අපිට ඔය ස්වභාවය පැහැදිලි වෙන්නේ මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයට ගියාම තමයි. ඒකට සතිපට්ඨාන භාවනා ක්‍රමයේදී කරන්නේ ඔය දෛනික ජීවිතයේ තමන්ගේ ක්‍රියාකාරකම් ටික නිවැරදි කිරීම, යහපත් කිරීමක්. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඔන්නෝකයි මූලික වශයෙන් භාවනා කියලා කියන්නේ. ඔයිට අමතරව ඉතින් විදර්ශනා පැත්තට ගිහිල්ලා ටිකක් මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කර ගැනීම කියන විෂයටත් ඒ පැත්තටත් අපි යනවා. එහෙම ගියාම අර දෛනික ජීවිතයේ දේවල් අපි යහපත් විදිහට කරගෙන ගියත් සමහර වෙලාවට අපි ටිකක් කලබල වෙන, ප්‍රකෝප වෙන, ප්‍රකම්පණය වෙන ස්වභාවයන් තියෙන්න පුළුවන්. කලකිරීම එන, පසුබට වෙන, ඒ වගේ ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒ ටිකත් මග හැරෙනවා විදර්ශනාවට ගියා. විදර්ශනාවේදී අපි කරන්නේ අන්නේ ඒ දේ. ඉතින් මම හිතන භාවනාව පිළිබඳව මම ඔය කෙටියෙන් මතක් කළේ අපි මේ කරන්නේ මොකද්ද? භාවනාවකදී භාවනා පුහුණු වෙනවා, භාවනා කරනවා කියන එක කෙනෙකුට අපි හඳුන්වා දුන්නොත් දැන් අපි භාවනා යෝගීන් නිසා අපි සමහර වෙලාවට අනිත් අය එක්ක කියනවා මම මේ භාවනා කරනවා. ආදි වශයෙන් කියන වෙලාවල් තියෙන එක කිව්වට වැරද්දක් නැහැ. ඉතින් කියන්න සුදුසු කෙනෙක් එක්ක කිව්වට වැරද්දක් නැහැ. එතකොට අනිත් එක්කිනා සමහරට අහන්න පුළුවන් මොකද්ද ඔය භාවනා කරනවා කියන්නේ? ඉතින් එතෙන්දී හොඳම දේ තමයි මේ සතිපට්ඨාන ක්‍රමයෙන් තමයි අපි උගන්වන්න ඕනේ. නැත්නම් අපි මේ මෛත්‍රී භාවනා කරනවා, මරණානුස්සති කරනවා, බුද්ධානුස්සති කරනවා, අසුභේ වඩනවා, ඔහොමනේ කියන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒවා මේ වෙනම අංශ. ඒක නෙමෙයි. මේ දැන් මේ මොහොතේ කරන දේ ඔබ දන්නවද?
දැන් මොකද්ද කරන්න කියලා. ඒ ගැන ඒ තමන් කරන දෙයට තමන් ඉන්න තත්වයට තමන්ගේ භූමිකාවට අවදිමත්ද? අවදි වෙන්න පුළුවන්ද? අවධානය යොමු කරගන්න පුළුවන්ද? ඊළඟට ඒක තුල අර මහා බරපතල තත්වයක් නැතත් ඒ පුද්ගලයාට දැනෙන හොඳයි නරකයි කියලා ඒ යම් පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් දැනෙන මට්ටම තියෙනවනේ, තේරෙන මට්ටම. අන්න එයාට තේරෙන මට්ටමින් ඒ දේ හරියට කෙරෙනවද, නිවැරදිව කෙරෙනවද, යහපත්ව කෙරෙනවද? එහෙම නැත්නම් ඒ සඳහා උත්සාහයක් තියනවද, වීරියක් තියනවද කියලා බොහොම සරල මට්ටමින් අපිට භාවනාව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. අන්න ඒක තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. ඉතින් එතෙන්ට ආවයින් පස්සේ එතනින් එහාට අපි කතා කරන ගැඹුරු දේවල් වලට අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට. ඉතින් මම හිතනවා ඔය කාරණේ අපිට තේරුම් බේරුම් කරගන්න පුළුවන් කියලා. හොඳයි. එතකොට අපි භාවනාව පිළිබඳ අදහසක් ඇති කරගත්තා සරලව. එතකොට අපි භාවනා පුහුණුවේ ප්‍රධාන කොටස වෙන්නේ සීල භාවනාවයි. ඉතින් සීලය ගැන මම ගොඩක් දේ පැහැදිලි කරලා තිබෙන නිසා ඒව ගැන දීර්ඝ වශයෙන් කරුණු කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සීල ආවර්ජනය කරගනිමු. සීල ආවර්ජනයේ ස්වභාවය එක පැත්තකින් අපි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු සමස්ත සීලස්කන්ධය කියලා අපි ඒකට කියනවා. මේ සීලස්කන්ධය අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඒක නිකන් ධම්මානුපස්සනාවක් වගේ දෙයක් ඇත්තටම. ධම්මානුස්සතියක් වගේ දෙයක්. සීලස්කන්ධය මෙනෙහි කරන්න පුළුවන්. නමුත් අපි සීල ආවර්ජනයේදී හුඟක්ම කරන්නේ තමන් දැනට සමාදන් වෙලා රකින්න ශික්ෂා ප්‍රමාණය මතක් කරගන්න. ඊළඟට සමස්ත සීලස්කන්ධය පිළිබඳ අවබෝධයක් තියෙන නිසා බලනවා මට තව දුරටත් ඉස්සරහට යන්න තියෙනවද, මගේ සීලේ අඩුපාඩුකම් තියෙනවද කියලා. සමහර විට තියෙන්න පුළුවන්. අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. දැන් අපි කතා කරලා තියෙනවා බ්‍රහ්මචර්යාවේ මුල මැද අග කියලා තුනක්. ආදි බ්‍රහ්මචර්යා, මධ්‍යේ බ්‍රහ්මචර්යා සහ බ්‍රහ්මචර්ය පරියෝසాన කියලා. තාම සීලය පැත්තෙන් බ්‍රහ්මචර්ය පරියෝසానයට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. ආදි බ්‍රහ්මචර්යාව හොඳ වෙන්න පුළුවන් කෙනෙක්ගේ. ඒ කියන්නේ අபிසමාචාරික ශික්ෂා සහ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා හොඳින් රැකෙනවා වෙන්න පුළුවන්. එහෙම වුණත් මධ්‍යේ බ්‍රහ්මචර්යාවේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඔය කුද්දානුකුද්දක අනුමත්ත වජ්ජ අපි නොසලකා සමහර විට කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඒකට හේතු කීපයක් තියෙනවා අපේ මේ කලබලකාරී ජීවිතේ. සමහර වෙලාවට තරංගකාරී බව, කලබලකාරී බව අපි අනිත් අය එක්ක සංසන්දනය කරලා ඒගොල්ලෝ යන මට්ටමින් එහෙම නැත්නම් සමාජ සම්මුතිය සලකලා සමාජයේ පිළිගත් මට්ටමින් අපි වැඩ කරන්න ජීවත් වෙන්න උනන්දු වෙනවා. ඇත්තටම දහමට අනුව ගත්තොත් ඒක නිකන් නිෂ්ඵල වැඩක්. සමාජයේ පිළිගත් මට්ටමින් අපි ජීවත් වෙන්න ඕනේ කියලා සමහර වෙලාවට කිව්වට ඒක නිකන් විකාර රූපී අදහසක්. අනිත් අය එක්ක සංසන්දනය වෙන්නේ අනේ. අනිත් අය සමග සංසන්දනය වෙන යන එකත් හරි මෝඩ වැඩක්. එහෙම වෙලා. ඉතින් ඒ වගේ එක්තරා ප්‍රමාණයකට අවිද්‍යාත්මකව ක්‍රියාකාරකම් නිසා ওই වගේ තත්ත්වයක් හැටෙනවා. දැන් උදාහරණයක් හැටියට සරල දෙයක් මම කියන්න. යම් විදියක ඇඳුමක් අඳිනකොට මේ අපි හිතමු අනිත් අය අඳින විදියට අඳින්න ඕන කියලා හිතනවා කියලා යම් කෙනෙක්. එතකොට තමන්ගේ ආර්ථික තත්ත්වය, තමන්ගේ හැකියාව මත නෙවෙයි ඇඳුම තීරණය කරන්නේ. බාහිරේ මත. බාහිර මේ පුද්ගලයා හෝ සමාජ මතය එක්ක සංසන්දනය කරලා හෝ නැත්නම් ඒකට ගැළපෙන ආකාරයට ඒක කරන්න යනවා. එතකොට තමන්ට ඒකත් එක්ක ගැළපීලා යන්න බොහෝ වෙලාවට දුෂ්කර වෙනවා. ඉතින් ওই වගේ අවස්ථාවල සමහර වෙලාවට අපි මේ ආචාර ධර්මීය දෝෂ ඇති කරගන්න. ওই වගේ දේවල්. කලබලයේ කඩිමුඩිය
තරංගකාරී භාවය නිසා අපි වේගයෙන් වැඩ කරන්න ගිහිල්ලා පුංචි පුංචි දේවල් ගැන නොසලකා හරිනවා. මේ මජ්ජේ බ්‍රහ්මචර්යාවේ තියෙන්නේ කුඩා කුඩා දේවල් ගැන පවා සැලකිල්ල දැක්වීම. ඒක අපි කතා කරලා තියෙනවා සීලේ පැත්තේදී පුංචි පුංචි දේවල් ගැන සැලකිල්ල දක්වන්නේ ප්‍රඥාවෙන් තේරුම් අරගෙන කරුණාවෙන්. ඒක වෙන දෙයක් නිසා නෙමෙයි. ඒක නිසා සමහර වෙලාවට ආදි බ්‍රහ්මචර්යාවේ සීලය සම්පූර්ණ වෙලා තියෙන්න පුළුවන්. මධ්‍ය බ්‍රහ්මචර්යාවට එනකොට ඒ කියන්නේ පුංචි පුංචි දේවල් ගැන දක්වන සැලකිල්ල ප්‍රාමාණික නොවෙන්න පුළුවන් සමහර වෙලාවට. තවම. ඉතින් ඔන්න එතෙන්දී අපි මේ කාරණේ අපිට සැලකිල්ලට ගන්න පුළුවන්. තව ටිකක්. අරගෙන තමන්ගේ සීලය වැඩි දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇත්තටම සීලේ ආනිසංශ අපි ඔය ගොක් වෙලාවට කියන්න පුරුදු වෙලා තියෙන්නේ ටිකක් නිකන් ලෞකික පැත්තේ දැක්මකින් තමයි සීලානිසංශ ගොක් අය කියන්නේ. සමහර විට සූත්‍ර දේශනාවලත් ඒ වගේ පැතිකඩයන් පෙන්වනවා. නමුත් සීලේ ආනිසංශ අපි හරියට බැලුවොත් පුද්ගලයාගේ නිවැරදි භාවයේ කෙලෙස් අඩුවීම, ප්‍රශ්න ගැටලු පෞද්ගලිකව අඩුවීම, ජීවිතයේ සරලව පහසුවෙන් පවත්වාගෙන යන්නට පුළුවන් වීම, සමත සමාධි තත්වයක් මනසේ ඇතිවීම, ඵලදායී පුද්ගලයෙක් බවට පත්වීම, සමාජයට ලෝකයට කරදර නොවන පුද්ගලයෙක් බවට පත්වීම, මෙන්න මේ වගේ ආනිසංස ටිකක් තමයි තියෙන්නේ ඇත්තටම. ඒක නිසා මේවා ලෞකික පැත්තෙන් මැනලා ගන්න හොඳ නෑ සීලානිසංස. සිල්වත් භාවයකට පත්වීම නිසා ලෞකික වශයෙන් යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙනවා කියන අංශයට අපි යොමු වෙන්න හොඳයි. මොහොම කල්පනා කරලා බලපුවම අපිට සීලය දියුණු කරගන්න පුළුවන් කුඩා කුඩා දේවල් ගැන පවා සැලකිල්ල දක්වලා. අපි සීලාවර්ජණයට යොමු වෙනවා. සීලාවර්ජණයේදී අපි මූලික වශයෙන් ආභිසමාචාරික ශික්ෂා නෙමෙයි ශික්ෂාපද හැටියට තියෙන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා. තීවැනි ශික්ෂාපද 16ක් අපි අඳුනාගෙන තියෙන නිසා අපි භාවනා පුහුණුවේදී සීලයට ප්‍රමුඛතාවය දෙන්න නිසා නිතරම අපි භාවනාවේදී සීල ආවර්ජනය කරනවා. ඒක නිසා අපි සීල් දෙනාම සීලාවර්ජනයට යොමු වෙමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලාවර්ජනේ විශ්වාචාර ධර්ම. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නික්කම්ම ශික්ෂා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීතවාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. අපි සිහිපත් කළේ ආදි බ්‍රහ්මචර්යාවට ඇතුළත්ව බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දේශනා කරන ලද ශික්ෂාවල එකතුවයි. ඉතින් අපි සමස්තය තේරුම් අරගෙන තියෙනවා සීලස්කන්ධය. දැන් අපිට පුළුවන්කම තිබෙනවා සීල ශික්ෂාව හොඳින් පවත්වාගෙන යන්න. එය සමාධිය වැඩිවීමට උපකාරක ධර්මයක් වෙනවා. විශේෂයෙන් සීල ශික්ෂාවෙන් කෙරෙන්නේ සමත සමාධි තත්වයක් ඇතිවීම. අපේ ආචාර ධර්මීය ගැටලු විසඳුනාම ඇත්තටම අපි සෑහෙන සංසුන් භාවයක ගත වෙනවා අපේ ජීවිතේ. ප්‍රශ්න ගැටලු සෑහෙන ප්‍රමාණයක් අඩුවේ 100%ක් අඩු වෙන්නේ නැහැ. නමුත් සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙනවා. මොකද අපි ආචාර ධර්මීය ප්‍රශ්න නැත්නම් සීල අංශේ දෝෂ දුස්සීල භාවයන් දුරාචාරී තත්වයන් තුල ජීවිතය ගත වෙනවා නම් අපේ එක් පැත්තකින් අපේ ජීවිතේ ප්‍රශ්න ගැටලු ගොඩක්කට අපි මැදි වෙනවා. මේ මැදිවීමත් එක්කම මානසික නොසන්සුන් භාවයකට අපි ඇද වැටෙනවා. ඉතින් ඒක නිසා සීල ශික්ෂාවෙන් අපිට මානසික සංහිඳියාව ඇති කරගන්න, සංසුන් මනසක් ඇති කරගන්න. ඒකට අපි සමත සමාධි කියලා කියනවා. සංසුන් මනසක් ඇති කරගන්න ලොකු සහායක් ලැබෙනවා. නමුත් අපි එතනින් එහාටත් අපේ ප්‍රකම්පණය වීම, කලබල වීම, නොසන්සුන් තියෙන්න පුළුවන්. ඒ තියෙන්නේ සීලේ අඩුපාඩුකමක් නිසා නෙවෙයි. එතනින් එහාට ඒක තියෙන්නේ මේ යථා ස්වභාවයේ අවබෝධ නොවීම නිසා. නාම රූප ධර්මවල යථා ස්වභාවයේ අවබෝධ නොවීම නිසා පවතින ප්‍රකම්පන තත්ත්වයන් එතනින් එහාට තියෙනවා. ඉතින් ඒක අපිට වළක්වන්න පුළුවන්කම තිබෙනවා. යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් ඒ தත්ත්වය වළක්වන්න පුළුවන්. ඒකට අපි කියන්නේ විපස්සනා, විදර්ශනා කියලා.
ඉතින් විදර්ශනාවට යනකොට ඒක මේ එක තැනක වාඩි වෙලා පරියන්කේ කරන වැඩක් නෙවෙයි. එහෙමත් කරන්න පුළුවන්. නමුත් එහෙම අත්‍යවශ්‍ය නැහැ. විපස්සනාව ගැන කියනකොට අපි තත්ත විපස්සති කියන බුද්ධ දේශනාවට අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. තත්ත කිව්වම ඒ අරමුණේ නැත්තම් වර්තමාන අරමුණේ කියලා අපි ඒකට කියන්න පුළුවන්. ඒ අරමුණේ සිහිනුවන පිහිටවල යථා ස්වභාවය ඒ මොහොතේම ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි තත්ත විපස්සති කියලා කියන්නේ. එතකොට ඒ මොහොතේ ඒ අරමුණ කියලා කිව්වේ මේ ආපහු කිව්වොත් වර්තමානයේ තමයි. දැන් සමහර විට මේ වෙලාවේ අපි වැඩ කටයුතු නතර කරලා තිබුණාට මේ දැන් මේ මොහොතේ නමුත් අපි සමහර වෙලාවට දෛනික ජීවිතය ගත්තොත් බොහෝ වැඩ කටයුතු වල නිරත වෙනවා. කතා බහක, කායික ක්‍රියාවක. මේ දෙකම නතර කරලා හිටියත් යම් දේවල් හිතනවා, කල්පනා කරනවා, මේ විදිහට යන්නේ ජීවිතේ. ඉතින් කවර දෙයක් වුණත් ඒ කොයි දෙයක් වුණත් අයිති වෙන්නේ ওই නාම සහ රූප වලට. ඉතින් නාම රූප ධර්ම මට්ටමින් තේරුම් අරගෙන මේ දේවල් වල අනිත්‍ය අනාත්ම ස්වභාවය පිළි අරගෙන ඒවත් සමග කටයුතු කිරීම වයින් අදහස් කරන්නේ. එතකොට අර වර්තමාන මොහොතේ සිද්ධ වෙන කවර තත්ත්වයේ වෙනසක් වුණත්, කවර තත්ත්වයේ විපරිණාම තත්ත්වයක් වුණත්, අනාත්ම ස්වභාවයකටපත් වුණත්, කියන්නේ අපේ පාලනයෙන් ගිලිහිලා ගියත් එතන ප්‍රකම්පණය වීමක් නැහැ. ඒකයි. ඉතින් ওই විදිහට අපි ඊළඟ පීවරට ගියාම පේනවා විදර්ශනාවට නොගියොත් අපේ මේ ප්‍රකම්පණය වෙන ස්වභාවය, තැති ගන්න දුක් වෙන, කනගාටු වෙන ස්වභාවය සමහන් වෙන්නේ නැහැ. ඉතින් ඒකයි විදර්ශනාවක් බුදුදහම උගන්වලා තියෙන්නේ. දැන් අපි විදර්ශනා කමඨහන් වලට අවධානය යොමු කරලා තියෙනවා. අපි අදත් තව ටිකක් මේ පැත්තට යොමු වෙන්න බලමු. විශේෂයෙන් මහා සතිපට්ඨාන දේශනාව පදනම් කරගෙන. එතකොට අපි මහා සතිපට්ඨාන දේශනාවේ සෑහෙන දුරක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. කමඨහන් සාකච්ඡාවේ. දැන් අපි ඉන්නේ ධම්මානුපස්සනාවේ. ධම්මානුපස්සනාවට ආපුවම අපි දන්නවා අර සත්ත්ව පුද්ගල වාදී සම්මුතික කාරණා පොඩ්ඩක් පැත්තකින් තියලා අපි පරම තත්වයෙන්, අපි ඒකට පරම තත්වය කියලා කියමු. අපි සලකා බලන්නේ නාම රූප ධර්ම විදිහට. එතකොට නාම රූප ධර්ම හැටියට තේරුම් ගන්නව, පිළි අර ගන්නව. ඒවයි මේ ක්‍රියාකාරීත්වය නාම රූප ධර්ම වල ක්‍රියාකාරීත්වයක් හැටියටයි අපි සලකා ගන්න. ඇත්තම යථා තත්ත්වය නම් ඒක තමයි. නමුත් මේ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙද්දී අපි සත්‍ය පුද්ගලය හැටියට තමයි විවහාර කරන්නේ. විවහාර කරන විතරක් නෙවෙයි, මේ නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වයට සත්වයන්ට පුද්ගලයන්ට, සත්වයන්ගේ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් වලට අපි යම් ආකාරයක වටිනාකමක් දෙනවා. බර තැබීමක් කරනවා. එහෙම තියෙනවා. අන්නේ බර තැබීම, ඒ වටිනාකමත් අපිට මේ විදර්ශනා මට්ටමේදී අපි අතහරිනවා. ධම්මතා මට්ටමේදී. හැබැයි මේ සම්මුතික වශයෙන් එහෙම නාමකරණයක් පුද්ගලයාට හෝ පුද්ගල ක්‍රියාකාරකමට වටිනාකමක් දීමක්, බර තැබීමක් තියෙනවා. ඒක සම්මුතිය නැත්තම් ලෝක විවහාරයේ තුල අපිට එහෙම දෙයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ දේ එහෙම කරනවා. නමුත් ඒක අපි දන්නවා මේ කරන්නේ, මේ වටිනාකමක් දෙන්නේ, සත්පුද්ගල විදියට විවහාර කරන්නේ ඒක සම්මුතික අවශ්‍යතාවයක්, සම්මුතික තත්වයක් මත කියලා. ඒ දැනුවත් භාවය ඇතුලේ කරන වැඩක් ඒක. එහෙම නැතුව මේ සම්මුතික තත්වයේ නිත්‍ය වශයෙන් අරගෙන, ආත්ම වශයෙන් අරගෙන එහෙම කරන වැඩක් නෙවෙයි. ඒක නිසා අපි සම්මුතික කාරණා නොසලකා හරිනවා නෙවෙයි. මේ ආධ්‍යාත්මික ගමනේදී සම්මුතික කාරණා නොසලකා හරිනවා නෙවෙයි. අපි
සත්‍ය පුද්ගලයෝ හැටියට විවහාර කරනවා. මිනිස්සුયો සතා සීපාව ගහකොළ කාලගුණ දේශගුණ තත්වයන් ඔහොම ඊළඟට අපි ඌවට දීපු වටිනාකමොත් අපි එහෙමයි එයා හොඳ කෙනෙක්. එයා එච්චර හොඳ නැති කෙනෙක්. මේ දේ ප්‍රයෝජනවත්. මේක ප්‍රයෝජනවත් නැහැ. මේකේ වටිනාකම් මෙච්චරයි. මේකේ තරම් වටින්නේ නැහැ. ආදී වශයෙන් අපි අපිම දීලා තියෙන ඒ වටිනාකම් අපි සමහර වෙලාවට පරිහරණය කරනවා. නමුත් ඒවා පරිහරණය කරන්නේ මේ සතිපට්ඨාන දේශනාවෙම වචනේ පාවිච්චි කරොත් අනිශ්චිතවයි. අනිශ්චිතෝ. මේ වටිනාකම භාවිතා කරාට ඒකට නිශ්චිත වෙන්නේ නැහැ. ඔය සීලේදී ඔය ලක්ෂණේ පෙන්වන ශික්ෂාපදයක් තියෙනවා. පටිග්ගහනා වේරමණී කියලා. ඒක වටිනාකමක් අපි දීලා තියෙන වටිනාකමක් තියෙනවා. ස්වභාවික වටිනාකම හෝ ආරෝපිත වටිනාකම. නමුත් අපි ඒකට නිශ්චිත වෙන්නේ නැහැ. නිශ්චිත භාවයටම තමයි පටිග්ගහන කියන්නේ. නමුත් අපි මේක සම්මුතික වශයෙන් අපිට විවහාර කරන්න වෙනවා. ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි ධම්මානුපස්සනාවේ අපි පුරුදු වෙන්නේ, පුහුණු වෙන්නේ. දැන් අපි ඉන්නේ සත්‍යපබ්බේ. ඔබට මතකයි පෙර භාවනා වැඩසටහන අපි කලේ අද 6 වෙනිදා වුණාට අපි පළවෙනිදා ඊට කලින් භාවනා පුහුණුව කලේ 3 වෙනිදා අපි සූත්‍ර සාකච්ඡාව කළා. අද 6 වෙනිදා. එතකොට ඉතින්දී අපි අවධානය යොමු කළේ සත්‍යපබ්බේ දුක්ඛ සත්‍යයට. දැන් මේ දුක ගැන නොඑක අර්ථකථන කරන. දුක ගැන කතා කරොත් පුදුම තරම් මේ පිළිබඳව අර්ථකථන තියෙනවා. නමුත් අපි දන්නවා මේ දුක්ඛ කියන්නේ එක්තරා ස්වභාවික සංසිද්ධියක් කියලා. නමුත් මේ ස්වභාවික සංසිද්ධියට අර අපි ඒකට දෙන නම, ඒකට දෙන වටිනාකම, ඒකට දෙන අර්ථකථනය නම් බොහෝ වෙලාවට වෙනස්. අද අපි පොඩ්ඩක් ඒක ගැන තමයි අවධානය යොමු කරන්නේ. එතකොට අදත් අපි දුක්ඛ සත්‍ය පිළිබඳවයි අවධානය යොමු කරන්නේ. අපි මේ දුෂ්කරතාවය කියන එක ස්වභාවිකයි. ඒක දුක්ඛේ වුණත්, විපරිණාමයේ දුක්ඛ වුණත්, සංඛාර දුක්ඛේ වුණත් අපි පිළිගන්නේ දැන් ස්වභාවික දෙයක් ඇටියෙ. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් විදියට, හේතුඵල ධර්මතාවයක් විදියට. සංඛාර දුක්ඛය උනත් හේතුඵල ධර්මතාවයක්නේ. අවිද්‍යාව පත්‍යනේ සංඛාර. ඒ කියන්නේ කෙලින්ම සංඛාර දුක්ඛය ගැන කියන්නේ. අවිද්‍යාව තමයි එතන ප්‍රත්‍ය හේතුව. එහෙම නැත්නම් තණ්හාවත් අපිට ගන්න පුළුවන්. සමහර දුක්ඛ දෝමනස අපි හදාගෙන තියෙන තණ්හාව නිසානේ. තණ්හාව කියන්නේ ඇලෙන, ගැටෙන, මුලා වෙන ස්වභාවය. අවිද්‍යාව කියන්නේ මේ චතුසත්‍ය පිළිබඳ අනවබෝධය. දැන් අපි ඒව දන්න ඔය වචන පාවිච්චි කරනකොටම අපිට දැන් තේරෙනවා. ඒකට අවිද්‍යාව නිසා දුක් හදාගෙන තියෙනවා. එහෙම නැත්නම් තණ්හාව නිසා හදාගෙන තියෙනවා. ඉතින් ඒකත් ස්වභාවිකයිනේ, හේතුඵල ධර්මතාවයක්නේ. ඊට අදාළ හේතුව තියෙනවා, ඵලය තියෙනවා. ඊළඟට දුක්ඛ විපරිණාම දුක්ඛ ගැන කතා කරා. ඒවත් ස්වභාවික දේවල්. ඊට අදාළ හේතු තියෙනවා. ඒ හේතුව යෙදුනම ඒ දුෂ්කරතාවයේ පැන නගිනවා. ඒ දුෂ්කරතාවයේ ඉස්මතු වෙනවා. එහෙමයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ දුෂ්කරතාවය කියන දෙයට අපි දීලා තියෙන අර්ථකථනය, බර තැබීම. දුකට අපි දීලා තියෙන අර්ථකථනය සහ බර තැබීම ගැන අපි ටිකක් අවදිමත් වෙමු. සාවධාන වෙමු. ඇයි ඒකත් එක්ක තමයි අපි සමහර වෙලාවට මේ දුක විඳිනවා කියන එක. අපි මේ දුක්ඛ සත්‍යයට තමයි මේ අවදිමත් වෙන්නේ, අවධානය යොමු කරන්නේ. එතකොට ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. සතිපට්ඨාන දේශනාවට ගියොත් එහෙමනේ. ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති, ඉදං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. මොනේ ඉන්නේ. ඉතින් ඔය විස්තර කිරීමොත් තියෙනවා. කතමංච බික්කවේ දුක්ඛං කියලා අපි කලින් සාකච්ඡාවකදී කතා කළා. ධම්මචක්ක සූත්‍රයේ
ඉදිරිපත් කරේ දේවල් මහා සතිපට්ඨාන සත්‍ය විභංග වගේ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා, පැහැදිලි කරනවා. ඉතින් ඒ කාරණා වලදී අපිට මේ දුෂ්කරතාව කියන එකේ වර්ගීකරණයක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ජරාව, ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්පිය සම්පයෝග, පිය විප්පයෝග, ඉච්ඡා අලාභ, පංච උපාදාන, පංචස්කන්ධවට උපාදාන වීම ආදී වශයෙන් මේවා වර්ගීකරණය කිරීමක් තමයි ඇත්තටම පේන්න තියෙන්නේ මේ දේශනාවල. හැබැයි අපි භාවනාවට ගියාම අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ කියන කාරණා එක එක විදිහට මේවයි බර අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ ඒ බර තැබීමත් හුඟක් වෙලාවට පුද්ගලයාට සාපේක්ෂයි. දැන් අපි උදාහරණ වලින් මේවා කතා කරමු. අර දුක්ඛ සත්‍ය පැහැදිලි කරලා දෙන දේ එක්කම බලමු. පළවෙනි එක තියෙන්නේ ජාති. ජාති කියන්නේ සරලව අපි කිව්වොත් හට ගැනීම, උත්පාද වීම, ඉපදීම කියන එකනේ. යම් සත්වයක ඉපදීම, යම් ධර්මතාවයක් හට ගැනීම, යම් කිසි දෙයක් ආරම්භ වීම කියලා කියන්න පුළුවන් මේ ජාති කියන කාරණය. එතකොට දැන් අපි මේකට දෙන යමක් හට ගැනීම, යමක් උත්පාද වීම, ඉපදීම, ආරම්භ වීම, පටන් ගැනීම, විශේෂයෙන් පෙර නොතිබූ දෙයක ආරම්භය, හට ගැනීම තමයි අපි මේකෙන් අදහස් කරන්නේ ජාති. එතකොට මේ ජාති කියන එක යමක් ආරම්භ වීම, හට ගැනීම කියන එක ස්වභාවිකයි. ඊට අදාළ හේතු යෙදුනම ඒක හට ගන්න. දැන් ගහක් හට ගන්න හේතු යෙදෙනවා. ඊට අදාළ බීජය, පස වගේ දේවල් හරහා ඒක හට ගන්න. ඉතින් ඒ සඳහා ඒ හට ගැනීමට අදාළ හේතුව යෙදුනද ඒක හට ගන්න. එතකොට ওই ගස් අතරේ තියෙන විවිධ ගස්. සමහර විට කොස් ගස්, පොල් ගස්, දෙල් ගස්, අඹ ගස්, තලතුරු ගස් තියෙන. ඔය අතරේ නිදුකුඹ ගස්, කටු ගස් වගේ ඒවා තියෙනවා. ගෑවුනොත් වන වෙන විෂ සහිත ගස් තියෙනවා. නොඑක් විදිහේ ගස් තියෙනවා. හැබැයි හැම ගහක්ම හටගන්නේ එකම විදිහට. එකම විදිහට කියන්නේ ඒ හට ගැනීමට හේතු යෙදුනද ඒක හට ගන්න. උප්පාද. නැත්නම් ජාති, සමුදය. ඒ විදිහට. හැබැයි අපි සමහර ගස් හට ගන්නවට කැමති නෑ. අපි ඒවට නම් පවා දීලා තියෙන කටු ගස්, වල් ගස්, වල් පැලෑටි. ඔහොම කියලා තියෙන්නේ අපි. ඒකට ඒකට අපි තියලා තියෙන බර තැබීම මොකද්ද? ඒවා මහා වදයක්, කරදරයක්, හානියක්, පීඩාවක් කියලා. ඒ සමහර තැනකදී එහෙම එවැනි ලක්ෂණයක් පෙන්වන්නත් පුළුවන්. ඉතින් එහෙම ගහක් ගොයන් ගස් අතරේ තියෙනකොට අපි කියනවා මේක වල් ගහක් කියලා. හැබැයි ඒ ගහ වෙන තැනකත් තියෙනවා සමහර වෙලාවට. එතකොට අපි ඒක ගැන ඉච්චර අවධානයකුත් නැහැ. ඒක වල් ගහක් කියලා කතා කරන්න යන්නෙත් නැහැ සමහර වෙලාවට. ඒක වෙන තැනක තියෙනකොට මල් ගහක් වෙන්නත් පුළුවන්. ගොයන් පැල මැද්දේ තියෙනකොට අපි ඕකට වල් ගහක් කියනවා. සමහරට ඒකම ඒ ශාකයම පෝච්චියක දාලා ඔය මල් පැල විකුණන අය ඉතින් ඒ ගහම පෝච්චියක දාලා ලස්සනට හරි ගස්සලා තියෙනවා. යම් කිසි පිළිවෙලකට හදලා තියෙනවා. අර කුඹුරේදී අපි වල් ගහ කියපු එක. දැන් මෙතෙන්ට එනකොට ඒක මල් ගහ වෙලා. හැබැයි ඉතින් යථා තත්ත්වයෙන් බැලුවම ඒ ගහමයි ඊට අදාළ හේතු යෙදුනම ඒ හේතුඵල ධර්මතාවයක් හැටියට හටගත්ත ගහමයි. දැන් මොකද මෙතන වෙලා තියෙන්නේ? දැන් අතන ගලවල විසික් කරන. මේ වල්ගස් නැත්තම් වල් පැලෑටි නාශකයක් පාවිච්චි කරලා එතන ඒක විනාශ කළා. දැන් පැල තවානේ. මල් පැල විකුණන එක්කෙනාගේ තැනට ඇවිල්ලා බලපුවම මේ ගහ විසිතුරු විදියට පෝච්චියක තැම්පත් කරලා හරි ගස්සලා තියලා. දැන් අරයි යනවා. ඒකම ගහ.
මොකද වෙලා තියෙන්නේ? එතකොට අපි සාපේක්ෂ බර තැබීමක් කරනවා. සාපේක්ෂ ඇගීමක් කරනවා. සමහර දේවල් වලට. මෙන්න මේ බර තැබීම, මේ ඇගීම විශ්ින් දුක කියන එක මතු කරනවා. මම මේ පොඩි නිදර්ශනයක් කියන්නේ. ඒ වගේ දේවල්. එතකොට දැන් කුඹුරේ හටගත්තම ඒ හට ගැනීමට අපි මනාප නැහැ. ඇයි හේතුව? අපිට එතන හට ගන්න ඕන, එතන පැල කර ගන්න ඕන ගොයන් ගස්. නැත්නම් එළවලු ගස්. එළවලු පාත් තියෙනවා. අර ගහ අපිට අවශ්‍ය නැහැ එතන. වෙන එකක් අපිට අවශ්‍ය. ඒක නිසා අපි බර තබලා තියෙන්නේ වෙන දෙයකට. ඒකට බාධාවක් වෙන නිසා අර ගහ අපි එතෙන්දී ගහට කියන්නේ වල් ගහක් කියලා. වල් පැල ඇටියක් කියලා. ඉතින් අපි ඒක නිසා එතනින් අයින් කරන්නේ යම්කිසි අරගලයක තියෙන. අයින් කළ යුතුයි ඒක. ඒක වෙනම කාරණයක්. වල් පැල ඇටි ඉතින් අයින් කරන්න වෙනෝනේ කොහොමදත්. එළවලු පාත්තිය හදාගන්න, කුඹුර හදාගන්න ගියා. ඒක හරි. නමුත් අපි මේ කතා කරන දේ මේ දුක්ඛ සත්‍යය තේරුම් ගන්න දෙයක් මම මේ කියන්නේ සියුම් දෙයක්. අපිට අතෙන්දී අර පැලෑටිය හරි වදයක්, හරි කරදරයක්, හරි ප්‍රශ්නයක්, හරි ගැටලුවක්. හැබැයි අර අනිත් තැනදී මල් තවානේදී අපිට ඒක ආකර්ශනීය දෙයක්. එහෙම තත්ත්වයක්. මේක හොඳට ටිකක් සියුම්ව කල්පනා කරලා බලන්න. සමහර දේවල් වලට අපි කරන ඇගීම, බර තැබීම එක තමයි මේ අර්බුදය, මේ ගැටලුව, මේ දුක්ඛය පැන නගින්නේ. අපි මේකට සංඛාර දුක්ඛය කියන නම තියන්නත් පුළුවන්. නමුත් මේ මෙතන තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ අපි මානසින් කරන එක්තරා අවිද්‍යාත්මක දෙයක් කියලා කියන්න පුළුවන් මේක. මානසින් මේක කරන්නේ. හැබැයි මේකට ප්‍රායෝගික හේතුවකුත් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මොකද එළවලු පාත්තියේ මැද්දෑවේ මේ ගහ තියෙනකොට, කුඹුරේ ගොයන් ගස් මැද තියෙනකොට ඒක බාධාවක්. ඒ කාර්යයට බාධාවක්. ඒ නිසා අපිට මේක දැක්කම එක්තරා ප්‍රතික්ෂේපයක් ඇති වෙනවා. මේ ගහ එතෙන්දී අපි ඒකට තියෙන බර තැබීම, නාමකරණය සම්පූර්ණ වෙනස් වෙනවා. මේක වල් ගහ. අතෙන්දී එහෙම එකක් නැහැ. ඒක මල් ගහ. මොම තියෙනවා. ඉතින් ඔය මම මේ කිව්වේ හට ගැනීම, යම් දෙයක් යම් තැනක හට ගැනීම ඇත්තටම දුකක් වෙන්නේ. ඒක හරි සියුම් කාරණයක්. හට ගැනීමම දුකක් කියලා කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ජාති දුක්ඛෝ කියලා කියන්නේ නැත්තේ ඒක. ওই දේශනාව හරි සියුම්. ජාතිපි දුක්ඛෝ කියලා තියෙනවා. ඒ හේතුව ඒක. හට ගැනීම දුකක් නම් අර වල් පැලෑටිය තව තැනකදී මල් පැලෑටියක් වුණේ කොහොමද? මල් පැලයක් වුණේ කොහොමද? වල් පැලය. ඒකයි. එහෙනම් හට ගැනීම දුකක් කියලා කියන්න බෑ. යමක ආරම්භයේ හට ගැනීම දුකක් වෙන්නේ. ඒකට අපි දෙන බර තැබීම, ඒකේ අපේ භාවිතය, ඒකට අපි දීලා තියෙන වටිනාකමට සාපේක්ෂව තමයි මේක ඉස්මතු වෙලා එන්නේ හුඟක් වෙලා. ඒක ඔන්න ඔය කාරණේ භාවනාත්මක වෙලා අපි බලන්න ඕනේ. සමහර දේවල් වලට අපි දීලා තියෙන බර තැබීම අයින් කරගන්න පුළුවන් නම් මේක දෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වේ ඒක. අන්න ඒ කාරණේ. ඉතින් අපිට ඕක පොඩ්ඩක් භාවනාත්මක වෙලා බලන්න. ඊට ඔය ಜಾති වලට දෙන බර තැබීම, ඊළඟට ජරා දි รา පත් වීම. ඒකත් එහෙමයි. ඒක ස්වභාවික දෙයක්. අර ಜಾති වගේම ස්වභාවික දෙයක්. ගුණය, ගතිය, ස්වභාවය, ස්වરૂපය දි รา පත් වෙනවා. එතකොට ඒක ස්වභාවික දෙයක්. දි รา පත් වීම. හැබැයි අපි ඒකට දෙන අර්ථකථනයේ දෙන බර තැබීම අනුව ඒක අපිට දුකක් වෙනවා. ඒකයි දැන් මම ඔකට උදාහරණයක් කියන්නම්. දැන් සාමාන්‍යයෙන් 45 50 විතර පෑන්නයින් පස්සේ අපේ වයස කෙස් ගහක් ඉදුණට ඔළුවේ
ඒ තරම්ම ලොකුවට ඒක සැලකිල්ලට ගන්නෑ. කෙස් ගහක් ඉදීමෙන් පෙන්නන්නේ ජරා ධර්මතාවයනේ. හැබැයි ඕක 15 දී 16 දී 18 දී 20 දී වගේ කාලේ කෙස් ඉදෙනවා. ඉදුණා කියලා හිතමු. එතකොට මොකද? එතනත් වෙන්නේ මේ ජරා ධර්මතාවයම තමයි. දි รา පත් වීමම තමයි. නමුත් බලන්න එතකොට මොකද තත්ත්වය? මේ ජරා ධර්මතාවයට දෙන වටිනාකම ඒකට තියෙන අපි බර තැබීම කියලා ඔකට මම පාවිච්චි කරන වචනේ වෙනස් නේ. අපි අතෙන්දි ජරා ධර්මතාවයට දෙන බර තැබීම ඒ තරම් ලොකු නෑ අඩුයි. ඔය ඉතින් ඔය වයසට ගියාම කෙස් කොමටත් තියෙනවා කියලා. හැබැයි මේ 15 16 18 20 22 වයසේ කෙස් ගහක් ඉදෙන එක අපි කියන්නේ ඒක නොවිය යුත්තක් කියලා. එහෙම වෙන්න බෑ. ඒකෝර අපි ජරා ධර්මතාවයට තැනක් නියමයක් නැහැ. ඒකට වයසක් කියලා එකක් නැහැ. දි รา පත් වීම කොයි කාලෙත් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි සමහර අවස්ථාවල ඒක පිළිගන්න කැමති නෑ. සමහර තැනකදී විතරයි අපි ඒක පිළිගන්න කැමති. ඔය හේතුව නිසා අපි දුෂ්කරතාවයටපත් වෙනවා. එතකොට වයසට ගිහිල්ලා කෙස් ගහක් දුන්නට අපි ඒ තරම් දුෂ්කරතාවයකටපත් වෙන්නේ නෑනේ. හැබැයි නව යෞවන වයසේ තරුණ වයසේ අපේ මේ කෙස් ඉදෙනවා නම් ඒක ලොකු දුෂ්කරතාවයක් නේ. ඒක ලොකු දුකක්, ලොකු ප්‍රශ්නයක් ඒකට හේතුව අපි පූර්ව නිගමනයක ඉන්නවා මේ වයසේදී මේක නොවිය යුතුයි කියලා. සෝබාදහමත් සමහර වෙලාවට ඒ වගේ ස්වરૂපයක් පෙන්වනවා. සෝබාදහමත් සමහර වෙලාවට නිකන් පොදුවේ බැලුවම ඒ කාලේ කෙස් ඉදෙන ස්වરૂපයක් පෙන්වන්නේ නැහැ සමහර වෙලාවට. එතකොට අපි හිතනවා ඒක එහෙනම් ඒක වෙන්න බෑ. නව යෞවන වයසේ තරුණ වයසේ කෙස් ඉදෙන්න බෑ. දත් වැටෙන්න බෑ. ඇඟරැලි වැටෙන්න බෑ. නේ? අපි එහෙම හිතනවා. ඔය ජරා ධර්මතාවයට එහෙම එකක් නැහැ. මේකයි තියෙන්නේ. ඒකට අර කාලය අනුව අර මුලින් අපි කියපු වල්ගහේ මල්ගහේ කතාව තැන අනුව අපි බර තැබීම කළා. දෙවනුව කියපු අපි කෙස්ගහේ කතාව. නැත්තම් දත් වැටෙන එක, මොමරැලි වැටෙන එක. කාලය අනුව අපි බර තැබීම කළා. මේ කාලේ මේක වෙන්න බෑ. මේක වෙන්න තව කල් තියෙනවා. නේ? ඔය විදියට. කාලය අනුව බාහිර දේවල් වලටත් තොම වෙනවා. අපි කියන මේ කාලේ වහින කාලයක් නෙමෙයි. මේ කාලේ වහින්න බෑ. මේ පායන කාලේ. මේ කාලේ පායන්න ඕන කියලා අපි ඒකට කාල නිර්ණය අනුව බර තැබීමක් කරනවා. එහෙම තියෙනවා. එහෙම වෙන්න බෑ මේ කාලේ. නමුත් ඉතින් ගැඹුරින් අපි බැලුවොත් මේ අනිත්‍ය ධර්මතාව වගේ දෙයක් බැලුවොත් එහෙම වෙන්න පුළුවන්. නමුත් අපි ඒක තේරුම් අරන් හිටියොත් අර කුඹුරේ තිබුණත් අර ගහ පැලතවානේ තිබුණත් මල් පැලතවානේ තිබුණත් අපිට ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ දිච්ච කෙස් ගහ නව යෞවන වයසේ ඉන්න කෙනෙක්ගේ ඉසේ දැක්කත් වයසට අවුරුදු 60 පැන කෙනෙක්ගේ ඉසේ දැක්කත් ඒක අපිට ජරා ධර්මතාවයේ හැටියට තේරුම් අරගෙන තියෙනවා නම් ඒක දුකක් නෙවෙයි. ඒක නිසා මේ ජරා දුක්ඛෝ කියන්නේ ජරාපි දුක්ඛෝ. ජරාව දුකක් වෙන්න පුළුවන් පුද්ගලයා ඒකට බර තබන ආකාරයේ අනුව. මම මේ කතා කරන්නේ හුඟක් වෙලාවට මේ සංකාර දුක්ඛේ පැත්තෙන්. දුක්ඛ දුක්ඛේ පැත්තෙන් බැලුවොත් නම් ඔය දි รา පත් වීමේ නයිසાર્ගික දුෂ්කරතාවයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. පෙනී තියෙන ඇහැ නොපෙනී ගියා. ඇහි තියෙන කන නැසී ගියා. ඒ වගේ දුෂ්කරතාවයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඔව්. හැබැයි ඒක වුණත් ගැඹුරින් බැලුවොත් එහෙම අපිට දුෂ්කරතාවයක් හැටියට සලකන්න දෙයක්, දුකක් හැටියට සලකන්න දෙයක් තැවෙන්න හේතුවක් නෙවෙයි. අපි තවත් ටිකක් නිදර්ශන වලට යමු. දැන් පුද්ගලයන්ගේ පැත්තට අපි හැරුණොත් පුද්ගලයන් කියන එකෙන් මම අදහස් කරන්නේ
සත්ව පුද්ගල අදහසට වඩා නාම රූප ධර්ම හැටියට අපි මේ විදර්ශනා මට්ටමේදී අපි ගන්න හිමයි. ගති ගුණ. මේවා හුඟක් වෙලාවට නාම ධර්ම. ඒවා ඉතින් රූප ධර්ම ආශ්‍රයෙන් ක්‍රියාත්මක වීමක් තියෙනවා. පුද්ගලයන්ගේ ගති ගුණ. සමහර වෙලාවට අපි වයසට ගියපු අයගෙත් ටිකක් වැඩි වියපත් වෙච්ච අයගෙත් තරුණ ගති ගුණ, ලාබාල ගති ගුණ පෙන්නනවා සමහර වෙලාවට. මේ වගේ අවස්ථා අපිට දැක ගන්න පුළුවන්. එතකොට අපි ඒක ගැන සමහර වෙලාවට දුක් වෙනවා. මෙච්චර වයසට ගිහිල්ලත් මේ වැඩ කරන විදිය, හැසිරෙන විදිය, කතා කරන විදිය, මේ ආකල්පවල හැටි කියලා සමහර වෙලාවට ඔකේ අනිත් පැත්තක් තියෙනවා. නව යෞවන වයසේ, තරුණ වයසේ ටිකක් පරිණත සමහර ගති ලක්ෂණ පෙන්වනවා. එහෙම තියෙනවා. සමහරට ජීවිතේ යථා ස්වභාවය ටිකක් අවබෝධ කරගත්ත නව යෞවන වයසේ, තරුණ වයසේ ඉන්න අය ඒ වයසට අදාළ සාමාන්‍ය දේවල් ප්‍රතික්ෂේප කරනවා. මේ චර්යාවට පෙන්වන්නේ නෑ. අපි නිකන් සරල නිදර්ශනයක් ගත්තොත් තරුණ වයසේ ඉන්න කෙනෙක් මේ විලාසිතා ආදී දේවල් කරන්නේ කියලා හිතමු. එතකොට එයා පෙන්눔 කරන්නේ සාමාන්‍ය කෙනෙක් තරුණ වයසේ පෙන්눔 කරන දෙයක් නෙවෙයි. ඊට වැඩි ටිකක් වෙනස් ලක්ෂණයක් වෙන්න. හැඩ වෙන්න, අලංකාර වෙන්න, ලස්සන වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඒක දිහා බලන්නේ ටිකක් අමුතු විදියට. එයාට මොකද වෙලා තියෙන්නේ? ලෙඩක්වත්, අසනීපයක්වත්. සමහර වෙලාවට ඒකට අපි වද වෙනවා. සමහර විවාහ වෙන වයසේ ඉන්න අය අම්මලා තාත්තලා වැඩිහිටියෝ යෝජනා කරත් ඒගොල්ලන්ට ඒකට අවශ්‍යතාවයක් නැහැ, උනන්දුවක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ගත්තොත් මේ වයසේ ඉන්නේ ඒගොල්ලෝ. ආවාහ විවාහ වෙන සම්මත වශයෙන් ආවාහ විවාහ වෙන වයසේ ඉන්නේ. ඒක උනන්දුවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපි එතෙන්දී ආවාහ විවාහ නොවේ සිටීම පිළිබඳව ලොකු බර තැබීමක් තියෙනවා. ඇයි මේක කරන්නේ නැත්තේ? ඇයි මේක වෙන්නේ නැත්තේ? ආදී වශයෙන් අපි ඒක දුක් වෙන්න පටන් ගන්න ඒක ගැන. සමහරට ඔහොම ගිහිල්ලා අපි හිතමු 40 පෑන්න 50 විතර වෙනකොට කවුරු හරි ආවාහ විවාහ වෙන්න උත්සාහ කරනවා. ඒ වයසේදී වගේ අපි හිතමු එහෙමත් දේවල් තියෙනවා. එතකොට අපිට ඒකට හරි 아무තු දෙයක් නේ කියලා. ඒ මොකද අපි සමාජීය වශයෙන් සමහර දේවල් වලට සම්මුතික වශයෙන් අපි සම්මත කරගෙන තියෙන දේ එක තමයි අපි අරක දිහා බලන්නේ නිතර. ඒකත් එක්ක නොගැලපෙන ගතියක් අපිට දැනෙන්න පටන් ගන්නවා. අපි හේතුඵල ධර්මතාවයේ වගේ කාරණාවලට එච්චර එබිලා බලන්නේ. ඇයි මේ වයසේ මේ දේ නොවන්නේ? ඇයි මේ තරුණ වයසෙත් මේ ආවාහ විවාහ නොවේ? ඇයි මේ මැදිවියට ඇවිල්ලා මේ ආවාහ විවාහ වෙන්න උත්සාහ කරන්නේ? එහෙම නැත්නම් ඇයි තරුණ වියේ විලාසිතා ආදී දේවල් නොකරන්නේ? ඇයි මේ මැදිවියට ඇවිල්ලා මහලුවියට ඇවිල්ලත් මේවා කරන්නේ? සමහර අය එහෙමයි. මහලුවියට ඇවිල්ලා මේ මහලුකම වහගන්න පුදුම තරම් දඟලන ඔය විලාසිතා ආදී දේවලුත් කරනවා. එතකොට අපි සමහර වෙලාවට එතෙන්දී නිකන් එක්තරා නිකන් නුරුස්නා ගතියකට වගේ අපි යනවා. ඒ වගේ තියෙනවා. එතකොට මේ අපේ ජීවිතේ අපි හදාගන්න මේ සංකාර දුක්ඛ, මේ දුෂ්කරතා දිහා ටිකක් විවෘත මානසකින් ගැඹුරින් බැලුවොත් මේවයි හුඟක් වෙලාවට තියෙනවා ස්ථානය වෙනස් වීම නිසා කාලයට අනුව සමාජ සම්මතයට අනුව මෙන්න මේ වගේ කෝණ කියලා අපි මේවට කියන්න පුළුවන්. මේ කෝණ වලින් බැලීම නිසා සමහර දේවල් දිහා අපි මනසින් යම් දුෂ්කරතා හදාගන්න. කොටින්ම කෙලෙස් අපි හදාගන්න. දැන් අර ගොයන්ගස් අතරේ ලෝලු පාත්තියේ අර ගහ තියෙනකොට අපි ඒකට නුරුස්නාකමක්, එක්තරා අකමැත්තක්, එක්තරා ද්වේෂයක් හදාගන්න. ඒකම මේ පැල තවානේ මල් පැල විකුණන තැන
තියෙනකොට අපි ඒකට මනාපයක් හදාගන්න. ඒ වගේ. අර ඉදුණු කෙස් ගහ නව යෞවන වයසේ තරුණ වයසේ කෙනෙක්ගේ හිසේ තියෙන දැක්කම අපි ඒකට අකමැත්තක් හදාගන්න. සමහර විට වයසක කෙනෙක්ගේ හිසේ ඒක දැක්කම ඉතින් ඒක විශේෂ කැමැත්තක් නැතත් ඒක සාමාන්‍ය විදිහට බාර ගන්න පිළිගන්න. ඔය වගේ මේවයි මේ ධර්මතාවල යථා ස්වභාවයේ තේරුම් ගැනීමට වඩා ඒ තේරුම් ගත්තොත් ඇත්තටම උතන දුකක් නෑ. ඒක නිකන් ධර්මතාවයක් විතරයි. අපි මේ දුක්ඛ සත්‍ය කතා කරන්නේ. දැන් මේ භාවනාත්මක වෙලා බලන්න ඕන මේක. ටිකක් සංසුම් මනසින් බලන්න ඕන. එතකොට මේවා ධර්මතාවය හැටියට දැක්කොත් ගැටලුවක් නෑ. ඒකයි ජාති ධම්මෝ, ජරා ධම්මෝ, ව්‍යාධි ධම්මෝ ආදී වශයෙන් දක්වලා තියෙන්නේ. ධර්මතාවය හැටියට දැක්කොත් ඉතින් ඒකේ ධර්මතාවක් නේ, හේතුඵල වශයෙන් ඇති වෙන දෙයක් නේ. එතකොට අපිට ගැටලුවක් නෑ. නමුත් අපි ඕවා දිහා බලන්න පුරුදු වෙලා තියෙන ආකාරය, ඒවට සමාජ මත, සමාජ සම්මුති, සමහර විට සංස්කෘතික කෝණයකින්, ආගමික කෝණයකින්, වාර්ගික බැල්මකින් මේ වගේ දේවල් වලින් අපි මේවා දිහා බලපු ගමන් මේක දුකක් වෙනවා. දුෂ්කරතාවයක්. එහෙම නැතුව ධර්මතාවක් හැටියට දැක්කොත් මේක හේතුඵල ධර්මතාවයක් හැටියට දැක්කොත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි, ගැටලුවක් නෙමෙයි, දුකක් නෙමෙයි. එතකොට මේ දුක්ඛං පරිඤ්ඤයං බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එහෙම. මේක පිරිසිඳ දත යුතු, පිරිසිඳ දැනගත යුතු, හාත්පසින්ම අවබෝධ කරගත යුතු ධර්මතාවයක්. නමුත් අපි එහෙම අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැතුව අපි අරගලයකට තමයි වැටෙන්නේ. ඒකත් එක්ක. ඒකයි තියෙන්නේ. ඒකෙන් තමයි අපි දුක වැඩි කරගන්නේ. දුකේ හේතුව අපි දකින්නේ. මෙතන ඇත්තටම පරිඥානය ඇති කරනකොට අපිට හේතුව පේනවා. හේතුව පේනවා. අර වල් පැලේ උනේ තියෙන තැන අනුවනේ. මල් පැලේ උනේ තියෙන තැන අනුව. අර ඉදුණු කෙස් ගහ ප්‍රතික්ෂේප කරන්නේ කාලය අනුව. පිළිගත්තේ කාලය අනුව. නේ? කාලය අනුව එක තැනකදී ප්‍රතික්ෂේප කරනවා, එක තැනකදී බාර ගන්නවා. එක තැනකදී ගලවලා විසි කරනවා, එක තැනකදී අලංකාරයට තියාගන්නවා. ඒකට මේ වගේ මේවයි ගැඹුර දැක්කොත් මේවා ඇත්තටම දුක් නෙමෙයි, දුෂ්කරතා නෙමෙයි. මේ හුඟක්ම සංකාර දුක්ඛයට බරව යන්නේ. අපි හදාගන්නේ ඔන්නෝමයි. ඊළඟට අපි හුඟක් දුක් විඳින කාරණයක් තමයි මේ පුද්ගල ගති ගුණ. මොකද ඒවා අපිට බලපාන. සමහරට අපේ ගති ගුණ වලින්ම අපි දුක් විඳිනවා. ඒවා නම් අපිට පාලනය කරගන්න පුළුවන් නේ. සතිය, විමසුම් නුවණ, වීරිය තියෙනවනම්, සතිපට්ඨානය තියෙනවනම්, සීනුවන පවත්වා ගන්න පුළුවන් නම් අපේ තියෙන දුෂ්කරතා අපිට මගහරව ගන්න පුළුවන්. පුද්ගල කියන්නේ චර්යාත්මක දෝෂ, චිත්තාවේගීය දෝෂ, බුද්ධිමය අංශයේ අඩුපාඩුකම්. නමුත් අනිත් අයගේ ওই අඩුපාඩුකම් තියෙනකොට ඒවා අපිට බලපානවා. අනිත් කෙනාගේ අවබෝධයේ පූර්ණතාව, අවබෝධයේ අඩුපාඩුකම අපිට බලපානවා. වැඩක් කරන්න ගියා ඒකට අදාළ දැනුම නැහැ, අවබෝධය නැහැ. ඉතින් හරි දුෂ්කරතාවයකට වැටෙනවා. සමහර විට ඒගොල්ලන්ගේ චිත්තා ඒක தત્වේ සිතුම් පැතුම් රටාව, හිතන පතන විදිය හරි වෙනස්. ඊට ඔතෙන්දී යම් දුෂ්කරතාවයකට වැටෙනවා. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් හරි වෙනස්. ඒ කියන්නේ ගැළපීම නැතිකම මෙතන ප්‍රධාන දේ. මේ දුක එන්නේ අපි කලින් සාකච්ඡාවේදී ඔබට මතකයි මේ සක්කාය දිට්ඨිය ගැන පොඩ්ඩක් අපි කතා කළා. ඉතින් මෙතන මේ අනිත් එක්කෙනයි මාවයි ගැළපෙන්නේ. අනිත් තැනත්තා තුල එවැනි ගති ලක්ෂණයක් ඇතිවීම හේතුඵල ධර්මතාවයක් හැටියට අපිට දකින්න බැරි වෙනවා. අපි මේක නිතරම මමත් එක්ක ගලපලා තමයි බලන්නේ. එයා මට හරියන්නේ නැහැ. එයත් එක්ක වැඩ කරන්න බෑ. බලන්නකෝ එයාගේ අදහස් වල හැටි. බලන්න එයා කතා කරන විදිය මට අල්ලන්නේ එයා කතාව. දැන් මෙහිම යනවා. එතකොට මේ ගැටීම යනවා. ගැටීම යනවා. ඒ හරහා අපි දුෂ්කරතාවයක නිතරම ඉන්නවා.
මම කැමති නෑ. මේ පිළිවෙල මම කැමති නෑ. කියලා. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒක හේතුඵල ධර්මතාව අනුව ඒක එයාගේ පිළිවෙල. එයාගේ හැටි. මේ හැටි කියන වචනේ පෞගිය සාකච්ඡාවේදී මතු කළා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් නම් පිළිගන්න පුළුවන් නම් ඒක හරි අමාරු වැඩක්. අපි එයාගේ හැටි එහෙමයි කිව්වට එහෙම බෑනේ ඉතින්. එහෙම හැටි කියලා බෑනේ ඉතින්. එහෙම වෙන්න ඕනනේ. කියලා ආපහු අපි අපේ කැමැත්ත අනුව අනිත් එක්කෙනාව ගලප ගන්න බලමු. අනිත් එක්කෙනාව සකස් කර ගන්න බලමු. ඉතින් එහෙම බෑ. සකස් කර ගන්න බෑ. අපේ කැමැත්තට මනාපයට රුචියට ගැළපෙන විදිහට අනිත් එක්කෙනාව සකස් කර ගන්න බෑ. එයා යන්නේ යාගේ කැමැත්තට මනාපයට රුචියට යාගේ දැනුමට අවබෝධයට පළපුරුද්දට අනුව එයා යන්නේ. දැන් ඒක ධර්මතාවයක් විදිහට දැන් අපි ධම්මානුපස්සනාවේදී ධම්මානුපස්සනා කියන්නේ ඒකයි. ඒක ධර්මතාවයක් විදිහට අපිට දකින්න බෑ. අපි සත්වපුද්ගල වගේ පැත්තකින් ගිහිල්ලා අපි එහෙම බලනවා. එහෙම බලපුවාම ඉතින් අපි සෑහෙන දුකටපත් වෙනවා ඉතින්. දැන් අපේ මං කලිනුත් සමහරට මේක මතක් කරලා ඇති. අපි යම් මේ සමාජ භූමිකා ඒව මේවා හරි ගස්සලා තියෙනවා. දැන් ස්වාමි පුරුෂයෙක් වුණොත් මෙහෙම වෙන්න ඕනේ. භාර්යාවක් වුණොත් මෙහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක එහෙම එකක් අපි හදාගෙන තියෙනවා. සම්මුතියක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඒ මිනුමට ගැළපෙන්නේ නැති ස්වාමි පුරුෂයෙක් ඉන්නේ. මේ මිනුමන්ට ගැළපෙන්නේ නැති භාර්යාවෝ ඉන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ කල් ක්‍රියාව අර මිනුම් දණ්ඩත් එක්ක ගැළපෙන්නේ නැහැ. අර සමාජ සම්මුතියත් එක්ක එච්චර ගැළපෙන්නේ නැහැ. ඉතින් අපි අපේ ඔළුවේ තියෙන්නේ ස්වාමි පුරුෂයෙක් වුණොත් මෙහෙම වෙන්න ඕන. භාර්යාවක් වුණොත් මෙහෙම වෙන්න ඕන. උනාට එහෙම නැහැ. සමහර කාන්තාවන්ගේ සමහර විවාහක කාන්තාවන්ගේ විවාහක පුරුෂයන්ගේ ඔය කියන ආකෘතිය පේන්නේ නැහැ. ඔන්න ආකෘතිය කියන කාරණේ මම මෙතෙන්දි ගන්නවා. සමාජ සම්මුති වශයෙන් අපි ආකෘතිය හදලා තියෙනවා. ඉතින් මේක මෙහෙම වෙන්න ඕන. මෙයා මෙහෙම වෙන්න ඕන. මෙතන මෙහෙම වෙන්න ඕන. මේ වැඩේ මෙහෙම වෙන්න ඕන කියලා. ඒ අපිම හදාගත්ත ආකෘතියට. එතකොට අපි සියුම් විදිහට ඒ ආකෘති අතරිනුත් අපි සමහර වෙලාවට යම් ආකෘති උපාදාන කරගන්න. උපාදාන කරගෙන මෙන්න මෙයා මෙහෙම වෙන්න ඕන. මමත් දාලා කියන්නේ මම නම් කියන්නේ මෙයා මෙහෙම වෙන්න ඕන. බලපුවාම ඒ ආකෘතිය නෑ. කිසියම් හේතුඵල ධර්මතාවයක් නිසා ඊට වැඩි වෙනස් එකක ඉතින් අපිට මොකද වෙන්නේ? අපි ඔතෙන්දී ඇත්ත වශයෙන්ම ඉස්සර වෙලාවම ගැටුමෙන්නේ අපේ අභ්‍යන්තරේ. මෙයා මේ විදියට නෑ කියලා ඊට පස්සේ අර ක්‍රියාකාරකම් එක්කත් සමහරට ගැටෙන්න පටන් ගන්නවා. මේ විදියට. ඔය දුක්ඛ සත්‍යය අපි මේ කතා කරගෙන යන්නේ. දැන් මම ඔය කියපු කාරණා මම ආරාධනා කරනවා වෙන වෙනත් අය එක්ක සාකච්ඡා කරන්න නෙමෙයි. පොතපතවල ලියන්න නෙමෙයි. දේශනා කරන්න නෙමෙයි. භාවනාත්මක වෙලා බලන්න. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න බලන්න. මේ ස්වභාවය අවබෝධ කරගන්න. දුක්ඛම් පරිඤ්ඤය. මේ වගේ දේවල් තියෙනව නේද? අපි මේවා නේද අපි දුෂ්කරතා හදාගෙන තියෙනව නේද? සමහර වෙලාවට විපරිණාම දුක්ඛය නොපිළිගැනීමම දුකක්. විපරිණාමයේ ධර්මතාවය. නේ? ඒක නොපිළිගැනීම තමයි මේ දුක වෙලා තියෙන්නේ. ජරාව ධර්මතාවයක්. ව්‍යාධිය ධර්මතාවයක්. ලෙඩ වෙන එක ස්වභාවයක්. නමුත් ඒක අපි පිළිගන්න බැරි කමින් ඇති වෙලා තියෙන දුක. අර ලෙඩේ තියෙන දුෂ්කරතාවයට වඩා ලෙඩ නොවිය යුතුයි කියන මානසිකත්වයේ ඉන්න කෙනාට පොඩි ලෙඩේ වුණත් මහා දුකක් බවට පත් වෙනවා. නමුත් ධර්මතාවයක් හැටියට තේරුම් ගන්න කෙනාට ලෙඩේ ලොකු පොඩි භාවයේ අදාළ වෙන්නේ නැහැ. එයාක බාරගන්නේ ධර්මතාවයක් විදියට. මේ වගේ ස්වභාවික දේ
අපි ස්වභාවික දේට සමහරට අපි පිළිගන්න කැමති නැහැ ඍජුවම. එහෙම නැත්නම් අපි ඒවට ආකෘති හදලා තියෙනවා. ඒ ආකෘතියට ගැලපෙන්නේ නැති තැන අපි ගැටෙනවා. අපි දුෂ්කරතාවයකටපත් වෙනවා. ඔන්න ඔය වගේ සියුම් පැත්තක් තියෙනවා දුකේ. දුක තේරුම් කරගන්න යද්දී. ඒකයි. ඉතින් ওই වගේ කාරණා භාවනාත්මක වෙලා බලන්න. සංසුන් වෙලා තැම්පත් වෙලා බලන්න. ඊළඟට ඕවට මේ පරියංකයට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන කරන්න ඕන වැඩක් හැටියට නෙමෙයි. ওই වගේ සිදුවීම් වෙනවා. නේ? මම අර කියපු දේවල්. එළවලු පාත්තිය මැද්දේ තියෙන ගස්. ඇයි ඒකට නුරුස්නාකමක්? ඇයි අපි ඒකට වල්ගස් කියන්නේ? ඊ ගහම තව තැනක තියෙනකොට මල් ගහ උනේ කොහොමද? මේක අපිට අත්දකින්න පුළුවන් දේවල්. නේ? එහෙම තියෙනවා. දැන් බොහොම සමහර තැනකදී බොහොම වේගවත් වැඩ කරන කෙනෙක් අපි අගය කරනවා. ඒ පුද්ගලයාම වෙනත් තැනකදී වේගවත් වැඩ කරන එක ගැන අපි ඔන්න නුරුස්නාකම ඇති කරගන්න. නේ? මෙතන මේ කලබල වැඩි කියලා. එන තැනකදී එයා හරිම වේගයෙන් වැඩ කරනකොට අපි කියන හරිම හොඳයි එහෙමයි කියලා. එහෙම තියෙනවා. ඊළඟට අපි සමහර වෙලාවට ඇඳුම ස්ථානේ මාරු වෙලා ඇඳොත් අපි සමාජයට ලොකුවට කලබල වෙනවා. ඇයි මෙතෙන්ට මේ ඇඳුම ඇඳන් ආවේ? මේක අඳින්නේ නැහැ නේ මෙතෙන්ට. ඇඳුමක් ඇඳන් ඇවිල්ලා තියෙන්නේ. ඇඳුම කියන දැක්මෙන් බැලුවොත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි තත්ත්වගත වෙලා තියෙනවා ආකෘති වලට හිර වෙලා තියෙනවා. මේ ඇඳුම මෙතෙන්ට අඳින්නේ නැහැ. මේක අඳින්නේ මෙතෙන්ට කියලා. එහෙම තියෙන. ඉතින් ඒ ඇඳුම ඇඳොත් අපි හරියට ඒකෙන් ඇවිස්සෙනවා කලබල වෙනවා. නොසන්සුන් වෙනවා. ඔය තමයි දුකේ ස්වභාවය. අපිට ඒක දරා ගන්න බෑ. දුක්ඛය කියන්නේ දුක්ඛේ ස්වභාවය අමාරුවෙන් නමුත් දරා සිටිනවා කියන එකනේ. ඉතින් දරා ගන්න බෑ. ඇයි මගුල් ගෙදරට මෙහිම ඇඳුමක් ඇඳන්න ආවේ? එතන ඉඳලා ඔක්කොමලා කතාව අර ඇඳුම ගැන. බලන්නකො ඇඳගෙන ආපු එකේ හැටි. එහෙම නැත්තම් පන්සලට සමුතු ඇඳුමක් ඇඳන් ඇවිල්ලා කෙනෙක්. ඉතින් එතන ඉඳලා අර අනිත් ඔක්කොමලා දුෂ්කරතාවයකට වැටිලා. හරිය අපහසුතාවයකටපත් වෙලා ඉන්නේ අනිත් අය. කලබලයි. ඉතින් එයා දිහා බලනවා. බලන්නකො පන්සලට අඳන් ආපු ඇඳුමේ හැටි. ඒකවත් ඇඳන් එන්න දන්නේ. එතන මොකක් හරි පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් හැටියට මෙනෙහි කරගන්න අපිට බෑ. ඒකට මොකක් හරි හේතුවක් ඇති. සමහරවිට මනසට සුදු ඇඳුමක් නැද්ද දන්නෙත් නෑ. සුදු ඇඳුම් අඳින්න අකමැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පන්සලේ එහෙම ඇඳුමක් අඳින්න ඕනේ කියලා එයා දන්නේ නැති වෙන්නත් පුළුවන්. එයාගේ අම්මලා තාත්තලා වැඩි හිටියෝ එහෙම දෙයක් කියලා දීලා නැති වෙන්න පුළුවන්. එයා ඇඳුමක් ඇඳන් ආව එච්චර. දැන් ඔය වගේ දේවල් තියෙනවා නේද අපේ ඔය දුෂ්කරතාවලට වැටෙන දුක් විඳින ප්‍රශ්නේ. ඕවයි සුල මුල ඇත්තට මේවා අපි බලන්නේ මේක දුක්ඛම් පරිඤ්ඤයයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. මේක ගැඹුරින් පිරිසිඳ දැනගන්න කියලා. මම ඔය පොඩි දේවල් ටිකක් කිව්වේ ඇත්තටම ඔය පිළිබඳ බොහෝ නිදර්ශන කතා කරන්න පුළුවන්. දුක්ඛ සත්‍ය දුක්ඛං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි ධම්මචක්ක දේශනාවේදී එහෙමයි කිව්වේ. මේක පිරිසිඳ දැනගන්න ඕන කියලා. ඉතින් සත්‍ය විභංග මහා සතිපට්ඨාන වගේ දේශනාවලදී බුදුරජාණන් වහන්සේ ඕක කියනවා. මේ ජාතිපි ජරාපි ව්‍යාධිපි මරණම්පි අප්පිය සම්පයෝගෝපි පිය විප්පයෝගෝපි යම් පිච්ඡං නලබති නිදර්ශන දෙනවා. ධර්මතාව ඔක්කොම කියන්නේ. ඔක්කොම ධර්මතාව. ජාති හට ගැනීම කියන එකනේ අපි ඔය කතා කරන්නේ. යම් යම් දේවල් හට ගැනීම. සත්‍ය හට ගැනීම, ද්‍රව්‍ය ගහකොළ, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ස්වභාවයන් හට ගැනීම. ජාති ජරා දි รา පත් වීම, ව්‍යාධි ලෙඩවීම, මරණ නිමා වීම, අප්පිය සංපයෝග අකමැති ඒවා සමග එක්වීම, පිය විප්පයෝග. ඉතින් මේ ඔක්කොම ධර්මතා. හැබැයි ධම්මානුපස්සී වෙන්න අපිට බෑ. ධම්මේසු ධම්මානුපස්සී වෙන්න පුරුදු නෑ අපි. ධර්මතා හැටියට දැක ගන්න අමාරුයි අපිට. බැරි නිසා අපි ඔය හැම ධර්මතාවකදීම
දුෂ්කරතාවයකට වැටෙනවා අපි. ගැටුමකට යනවා. දුක් හදා ගන්නවා. ওই ලක්ෂණේ තියෙනවා නේද කියලා හොඳට අපි භාවනාත්මක වෙලා අපි අපේ ජීවිතය තුළින් දකින්න උත්සාහ කරමු. එහෙම දැක්කම දුෂ්කරතාව දුක පිරිසිඳ දැක් කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි. හොඳයි. ඔය භාවනා කමටහන අද වඩන්න උත්සාහ කරන්න. මොකට පරියන්කයට යන්න ඇස් පියා ගන්න ඕනේ නෑ. එදිනෙදා ජීවිත අත්දැකීම් වලදී අපි අපහසුතාවයටපත් වෙන මොහොතේ පොඩ්ඩක් අවදිමත් වෙන්න. ඇයි මං අපහසුතාවයටපත් උනේ? මං ඒක ධර්මතාවයක් හැටියට දකින්න බැරි වීම නිසා කියලා. පොඩ්ඩක් ධර්මතාවයක් හැටියට දකින්න උත්සාහ කරමු. එතකොට අපි අර විපස්සී යථාභූත ඥාන දර්ශනේ ඇති වෙනවා. එතකොට ඔය දුක එතනම මං හිතන්නේ මේ ලිහිලා යන. ඒකයි ස්වභාවය. ඒක ඇත්තටම දුකක්. මේක ධර්මතාවයක්. ඊට පස්සේ ධර්මතාවයක්. හොඳයි මම මෙතනින් මගේ සාකච්ඡාව නිමා කරනවා. කාලයක් නම් සෑහෙන ප්‍රමාණයක් ගත්තා. ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි අවස්ථාව සලසමු. ඔය මං කියපු කාරණා ඔස්සේත් යමක් අලුතෙන් එකතු කරන්න තියෙනවා නම් ඒකත් එකතු කරන්න. ඒ වගේම තවත් ඔය වගේ පැතිකඩ වලින් මේ දුක්ඛ ස්වභාවය දකින්න අපි උත්සාහ කරන්න. ඒ සඳහා යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න හෝ ගැටලුවක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අපි මේ අවස්ථාව කරගමු. උසාවියේ මම අතරම ඔය කාරණාව ගැන මේ මගේ පුද්ගලික අත්දැකීමක් මුල් කරගෙන මම පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් අපි ධර්මතාවයන් විදියටම අපි එක්කෙනෙක්නා තුළ යම් ගති ලක්ෂණ පිටට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කෙනෙක් ත්‍යාගශීලී වෙන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් කෙනෙකුට උපකාරයක් අවශ්‍ය වෙන තැනකදී උපකාර කරන්න බොහොම කැමති වෙන්න පුළුවන්. ඒකම තව කෙනෙක් ඒ දේවල් Tamanට බොහෝ අවීරියක් කරදරයක් මේක මගේ නිදහසට බාධාවක් කියලා කල්පනා කරන්න පුළුවන්. දැන් විතරම කෙනෙකුට උපකාරයක් කරන්න යනකොට Tamanට යම් කිසි විදියක මුදලින් හෝ වෙනත් විද්‍යාත්මක වශයෙන් යම් ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. ඒකෝට එහෙම තැනකදී මට තේරෙනවා මේක. මට තේරෙනවා සමහර වෙලාවට මේක මගේ ගති ලක්ෂණයක්. නමුත් මේ අනිත් පුද්ගලයාගේ ගති ලක්ෂණය මේක බොහෝ දුරට ප්‍රතිවිරුද්ධයි. ඔව්. ඒකෝට දැන් අපි දෙන්න එකට ජීවත් වෙන්න ඕන. එතකොට මෙතන ප්‍රශ්නයක් කියනවා මේක මං මේ විදියට වැඩ කටයුතු කරන්න ගත්තොත් එහෙම මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙම වුණොත් එහෙම මට ක්‍රියාමාර්ග දෙකකින් එකක් තෝරගන්න වෙනවා. එක්කෝ මේක ගැටීම් සහිතව මේක දිගටම කරගෙන යන්න. එහෙම නැත්නම් මේ උදව් කරන්නේ ඔක්කොම ටික නතර කරලා. ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා මට මේ පුද්ගලික වශයෙන්. ඔව්. ඉතින් මම කල්පනා කරනවා මේකට මොකද්ද කළ යුතු පිළියම කියලා. ඔව් දැන් අතන ඔය පරස්පරතාව එක්ක දිගටම යනවද? නැත්නම් ඒකෙන් අයින් වෙනවද කියලා වගේ නේ සරලව කිව්වොත්. ඔව් ඒක තමයි සරලව කිව්වොත් ඒ වෙනතම ඔය අතරමැද යම් කිසි තත්ත්වයක් තෝරගන්නවද කොහොමද කියලා. දැන් පරස්පරතාව එක්ක යනවයි කියන එක ඇතුලේ අපි පොඩ්ඩක් මේ පරස්පරතාව පිළිගන්න කැමතිද? ඒ කියන්නේ මෙහෙම මම වගේ නෙමෙයි මෙයා මම මෙහෙම වුණාට අනිත් එක්කෙනා මෙහෙමයි කියලා ඒක ඒ පරස්පරතාව අපි පිළිගන්න කැමති නම් ඇත්තටම අපේ පැත්තෙන් සෑහෙන මේ මානසිකව අපි විඳවන ගතියෙන් අපිව මිදෙනවා. ඒකම පිළිගන්න කැමති නේද? ඇත්තටම ඕක එන්නම කල්පනා කරනවා නම්
එහෙම පරස්පරතාවයක් තියෙනවා මේකයි මගේ ගති ලක්ෂණය මේකයි අන්තිකගේ ගති ලක්ෂණය කියලා ඔබ යම් කිසි සමතයකට එන්න පුළුවන්කම තියෙනවා. නමුත් බොහෝ විට එහෙම සිද්ධ වෙන්නේ නැහැ ඉතින්. ඔව් ඒකත් ධර්මතාවයක් නේ දැන් අර අසමානතාවය කියලා අපි ඒකට කියන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයාගේ ධර්මාවබෝධයේ පැත්තෙන් ගත්තොත් මේ අසමානතාව තියෙනවා. ඒකත් අපි දකින්නේ ඉතින් හේතුඵල ධර්මතාවයක් හැටියට. එතකොට එක්කෙනෙක් මේක මෙහෙම පිළිගන්න ඕව එහෙම වෙන්න පුළුවන් කියලා. නමුත් අනිත් එක්කෙනා එහෙම පිළිගන්නේ නැහැ. නෑ එහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න ඕනේ කියන දැඩි ස්ථාවරයේ ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට තියෙනවා ඔය ගැටලුව තියෙනවා. නමුත් මෙතන දැන් අපේ මේ ගැටලුව විසඳන්න යන්නේ ඇත්තටම අපේ පැත්තේ. එතකොට අපේ පැත්තෙන් අපි මේක පිළිගන්නවා. මේ පරස්පරය මේ නොගැලපීම මේ චර්යා විෂමතාවය අපි පිළිගන්නවා. පිළි අරගෙන අපිට එතකොට මේ පිළිගැනීම නිසා අපිට එන සැහැල්ලුව අපිට එනවා. ඊළඟට මේකත් එක්ක ඉස්සරහට යන්නේ කොහොමද කියන ගැටලුව තමයි ඊළඟට මතුවෙන්නේ. තවදුරටත් යන්න ඕනනේ අපි ජීවත් වෙන්න ඕනනේ. මේ දාලා යන්න බෑ, අතහැරලා යන්න බෑ. ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. බැරි කමක්. ඒ වගේ තියෙනවා. එතෙන්දී අපිට සෑහෙන සිහිනුවන වීර්යයක් තියාගන්න වෙනවා. ඉවසා දරා ගැනීමක යන්න වෙනවා. සමහර වෙලාවට පීඩාවන් අත්විඳින්න සිද්ධ වෙනවා, අත්දකින්න වෙනවා. හැබැයි ඒක ඒ වෙලාවේ අපි අවදිමත් නම් අපි මේ පීඩාකාරී தত্ত্বය මන් තේරුම් අරගෙන මේකේ தত্ত্বය මේකේ යථා ස්වභාවය මේකයි. මෙතන මේ සීමාවෙන් එහාට පනින්න බෑ යන්න විදියක් නැහැ. මේකේ ඇත්ත தত্ত্বය මේකයි කියන අවබෝධයට ගියොත් අපි ඇත්තටම යම් ප්‍රමාණයක දුෂ්කරතාවයක් තියෙනවා. මේක අපි නැහැ කියන්නේ නැහැ. නමුත් ඒක දරා ගන්න පුළුවන් මට්ටමට එනවා. ඇත්තටම අන්තිමට අපි දුක එක තැනක තියෙනෝනේ දුක දරා ගන්න පුළුවන් මට්ටමට අපි ශක්තිමත් වෙනවා කියලා දෙයක්. අපි ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වීම තමයි අපි උතෙන්දී අවශ්‍ය කරන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට ස්වාමීන් දැන් අපිටම කෙනෙකුට උදව්වක් කරන්න බොහොම ලොකු ඒ වුමනාවක් තියෙනවා. නමුත් ඒක මට නොකර ඉන්න සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ඒක මට දරා ගන්න වෙනවා නේද? ඔව්. නොකර ඉන්න වෙනවා. මොකද ඒක කරන්න ගියාම මේ අතිරේක ගැටලුවක් සමහර වෙලාවට පැන නගිනවනේ. ඒ වගේ තත්ත්වයක්. ඒ කියන්නේ මේක මං උදව්ව කරන්න මගේ තියෙන අකමැත්තක් නෙමෙයි. ඒක කරන්න අවශ්‍යයි. නමුත් මේක පවතින වාතාවරණය යටතේ එහෙම දෙයක් නේද? ඔව් එතකොට අපි ඒක තේරුම් ගන්න වෙනවා. ඇත්තට මේක කරන්න තිබ්බනම් හරි හොඳයි. ලොකු දෙයක් ඒක කරන්න පුළුවන් නම්. නමුත් මේ තියෙන වාතාවරණය යටතේ ඒක කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට එතනදී අපිට එක්තරා දුකක් තියෙනවා. නැත්නම් එක්තරා මානසික පීඩාවක් තියෙනවා. සමහර විට අර ඒක කරන්න බැරි වෙන්නේ අපේ අඩුපාඩුවක් නිසා නෙමෙයි අපි සමග ජීවත් වෙන තවත් කෙනෙක්ගේ ගැටලුවක් නිසා වෙන්න පුළුවන්. එතකොට හැබැයි එතෙන්දී අපි පරිස්සම් වෙන්න ඕන. අපිට අර ඒක කරන්න බැරි වීම පිළිබඳ අර පුද්ගලයා ගැන අපේ යම්කිසි ක්ලේශයක්, ද්වේෂයක් හටගන්න ඉඩ තියෙනවා. මට මේක කරන්න බැරි වුණේ මෙයා නිසා. කියලා. එතෙන්දී අපි පරිස්සම් වෙන්න වෙනවා. අපි ගැඹුරින් මේ ධර්මතාවයේ තේරුම් ගන්න වෙනවා. මෙයා මම හිතන විදියට නෙමෙයි හිතන්නේ වෙනත් විදියකට එයා හිතන්නේ. ඉතින් එයාගේ සිතුම් පැතුම් රටාව එක්ක කටයුතු කරන්න මට යම් ප්‍රමාණයකට සිද්ධ වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ යහපත් දේ කරන්න අවස්ථාව නැති වුනේ. නමුත් ඉතින් මම පෞද්ගලිකව දුක් කළා වැඩකුත් නැහැ. මේ පුද්ගලයා කෙරෙහි මම අමනාපයක් ඇති කරගන්න දෙයක්වත් නැහැ. මෙතන තියෙන හේතුඵල ධර්මතාවය මේකයි කියලා. ඒක තමයි ඇත්තටම මට පේන්නේ. එහෙම අවස්ථාවලට අපිට මොයිකුත් වෙලාවලදී දැන් ඕක උදාහරණයක් විදියට ගත්තේ ඇත්තටම. නමුත් ඔය වගේ අවස්ථාවලට අපිට ජීවිතේ වැඩ කටයුතු කරනකොට නොඑක් අවස්ථාවලදී මොන පාඩ සිද්ධ වෙනවා. ඔව් සිද්ධ වෙනවා. ඒක ඇත්ත. ඉතින් එතෙන් තමයි අර අපි ඒක
පරිඤ්ඤයයන් කියන වචනේ බුදුහාමුදුරු පාවිච්චි කරලා තියෙන්නේ මේක හාත්පසින්ම අවබෝධ කරගන්න ඕන කියලා. මේ සංසිද්ධිය. අපි එක පැත්තකින් එක කෝණයකින් විතර බැලුවොත් මේක අපිට දුකක් වෙනවා. ඒකම අපි අතිරේක ප්‍රශ්නයක් බවට පත් කරගන්නත් ඉඩ තියෙනවා. නැවත දුක් චක්‍රයක් හදාගන්න එකක් බවට මේක පත් කරගන්න ඉඩ තියෙනනේ. අපි අර හොඳ වැඩේ කරන්න බැරි වීම නරක දේවල් ගොඩක ආරම්භයක් කරගන්න ඉඩ තියෙනවා. නේ? අන්න එහෙම තත්වයකටපත් නොවී ඉන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ වෙලාවේ ඒ සිද්ධිය, ඒ ස්වභාවය, ඒ වටපිටාව ගැඹුරින් අපි අවබෝධ කරගත්තොත්. හේතුඵල ධර්මානුකූලව. ස්වාමීන් වහන්සේ තමාගේ ආත්ම දෘෂ්ටිය ප්‍රකට වෙන ප්‍රමාණයටම ඇලීම ගැටීම ඇතිවීම ස්වභාවයක් නේ ස්වාමීන් වහන්සේ. එතකොට විපරීත ධර්මය අවබෝධමත් පුද්ගලයා ඒ කිසිවකට නොයලී නොගැටි ඒ ධර්මතාවයක් වශයෙන් දැකීමම දුක්ඛ සත්‍ය අවබෝධ වීමත් සමගම ආර්ය ප්‍රතිපදාවටපත් වෙනවා නොවේද? ඔව්. මුතුමේ සාරාංශ වශයෙන් ඉදිරිපත් කරන කාරණේ හරියි. ඒක අර මම හිතන්නේ කලින් නිදර්ශනයෙන් කියුණෙත් ඒකම තමයි. එහෙමයි. ඔව් අර ස්වභාවය අපි තේරුම් අරගෙන ඉන්නවා නම් එයා ওই ප්‍රතිපදාව කියන්නේ ඇත්තටම ආර්ය ප්‍රතිපදාව ඇතුලේ තියෙන්නේ අර ස්වභාවය පළමු කොට ගැඹුරින් අවබෝධ කර ගැනීම. ඊළඟ ඔබතුමී කිව්වා වගේ මෙතන ඇලීම ගැටීම මුලාවට නොයා සිටීම. මේකේ ස්වභාවය මේකයි කියලා තේරුම් ගත්ත කෙනාට තේරෙනවා මෙතන ඇලෙන්න දෙයක් නැහැ, ගැටෙන්න දෙයක් නැහැ, මුලා වෙන්න දෙයක් නැහැ. එහෙම දෙයකට යා යුතු නැහැ කියලා. එහෙමයි. එතකොට ඒ අරක ඔය විපරීතයක් කියන වචනේ. ඒ විපරීතයක් කිව්වම ඒක ඇත්තටම මේ විපරීත අදහසක්, විපරීත ක්‍රියාවක්, විපරීත චින්තනයක් මොකක් හරි වෙන්න පුළුවන්. ඒ විපරීතය අපි තේරුම් ගත්තම අපේ පැත්තෙන් ගැටලුව ලිහෙනවා. ඒ පුද්ගලයාගේ පැත්තෙන් මේ විපරීතය සකස් වෙනකන් ඔහුගේ ගැටලුව ලිහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මෙතන යන්නේ ඇත්තටම අපේ පැත්තෙන්. එතකොට අපි විපරීතයක් හැටියට තේරුම් ගත්තම තේරුම් ගැනීමම ප්‍රතිපදාවයිනේ. එහෙමයි. ඒකම ප්‍රතිපදාව. අපි ප්‍රතිපදාවට ඇවිල්ලා එතකොට අපි තේරුම් ගත්තා මේක විපරීතයක්, මේක විකෘතියක්. ඔව්. මෙයා මේ වගේ දේවල් පිළිගන්න එක නොපිළිගන්න එක, සමහර දේවල් පිළිගත යුතු දේ නොපිළිගන්න එක, නොපිළිගත යුතු දේ පිළිගන්න එක. මේක විපරීතයක් විදිහටම දැක්කම අපි හරි අවබෝධයටත් ඇවිල්ලා ඒකත් එක්ක අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්නකොට අපි හරි ප්‍රතිපදාවටත් ඇවිල්ලා. ඒක දුක්ඛ සත්‍යම අවබෝධ වෙනවා. ඔව් දුක්ඛ සත්‍ය විතරක් නෙවෙයි මං හිතන්නේ මාර්ග සත්‍යයටත් ඇවිල්ලා කියලා. ඒ කියන්නේ අපි හරි ප්‍රතිපදාවට ඇවිල්ලා නේද? එහෙමයි. අපි තේරුම් අරන් තියෙනවා මේක මෙහිමයි කියලා. ඊළඟට ඒකෙදි අපි අනුගමනය කරන්න ඕන පිළිවෙත ප්‍රතිපදාවෙත් අපි ඉන්නවා. එහෙමයි. වහන්සේට ගොඩාක් කුසල් අපේ ආන්දරනේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව් අපිට ඇහෙනවා කියන්න. එතෙන්දී විපරීතය කියන එක සබ්ජෙක්ටිව් කතන්දරයක් නේද හඳුන්වන්නේ. ඒක එක්කනට පුද්ගල බද්දයි කෙනෙක් විපරීතයි කියලා ජස්ටිෆයි කරන එක තව කෙනෙකුට සමහරට දෙක කරගෙන ඉතින් පුළුවන් නේ. ඔව් ඒක වැදගත් කාරණයක්. මේ කියන්නේ අපි විපරීතය ප්‍රകൃතිය සහ විකෘතිය කියන වචන දෙක අපි පොඩ්ඩක් ඔතෙන්දි ගමු. විකෘතියට තමයි අපි මේ විපරීතය කියන්නේ. හැබැයි ඕක අපි කොහොමද දැන් පුද්ගලයෙකුට අනුව යමක් විපරීතයක් එයා ජස්ටිෆයි කරන්න පුළුවන්, නැත්නම් ඒක තීන්දුව කරන්න පුළුවන්, තීරණය කරන්න පුළුවන්. ඒක එහෙම විකෘතියක් විපරීතයක් නෙමෙයි කියලා. තව කෙනෙක් ඒක විකෘතියක් විපරීතයක් කියලා කියන්න පුළුවන්. එතකොට ඒක ඔබතුමීගේ අදහස අනුව ඒක පුද්ගලයාට සාපේක්ෂ කාරණයක් නේද කියලා නේ?
ඔබතුමී එහෙමයි අත්දැකීම. ඔබතුමී ඉස්මතු කරන්නේ ඒක. ඇත්තටම මෙතෙන්දී ඔන්න අපිට තියෙනවා යමක් විපන්න දිට්ඨියක්ද විපරීතයක්ද විකෘතියක්ද ප්‍රකෘතියක්ද කියන එක තේරුම් ගැනීම සඳහා අපිට එක්තරා මිනුම් දණ්ඩක් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. අපිට මිනුම් දණ්ඩ පාවිච්චි කරන්න පුළුවන් මෙතෙන්දී. ඒ තමයි යම්කිසි පුද්ගලයෙක්ගේ අදහසක් වෙන්න පුළුවන්. අපි කියනවා ඒක මහා විකාර අදහසක්, විකෘති අදහසක් මොකක් හරි කියලා. එහෙම නැත්නම් පුද්ගලයෙක්ගේ වාචික ක්‍රියාකාරකමත් යම්කිසි ප්‍රකාශනයක් අලලා අපි කියන එක මහා විකාර කතාවක් මේ ආදී වශයෙන් කියලා. එහෙම නැත්නම් යම්කිසි ක්‍රියාවක් අපි මේ විදියට විකෘතියක් හැටියට අපි කියනවා. ඕකෙදි එක එක පුද්ගලයා මේක ප්‍රകൃතියක් මේක විකෘතියක් කියලා කියන්න පුළුවන්. හැබැයි අපි ඒකට නිර්ණායකයක් දහමට අනුව තියෙනවා. ඔතෙන්දී දහම සහ විනය දෙකට ගලපලා බලනවා. මේ පුද්ගලයාගේ මේ අදහස, මේ වචනේ, මේ ක්‍රියාව විකෘතියක්ද ප්‍රകൃතියක්ද කියලා. ඉතින් අපි විකෘතියක් කියලා කියන්නේ ඇත්තටම ඒක දහමට විනයට ගැලපෙන්නේ නැත්තම්. එතකොට ඒක ගලපලා බලපුවාම අර අපි කියපු තමන්ට අනුන්ට අහිත පිනිස පවතින ක්‍රියාවක්, වචනයක්, සිතුවිල්ලක් නම් අපි ඒක ඔය විකෘතියක් කියන කොටසට දාන්න පුළුවන්. එහෙම නැත්තම් ඒක ප්‍රകൃතියක් හැටියට අපි ගන්න පුළුවන්. ඔහොම තමයි අපි විකෘතිය ප්‍රകൃතිය ගන්නෙ. දෘෂ්ටිමය අංශෙනොත්, චින්තාමය අංශෙනොත්, චර්යාත්මක අංශෙනොත් අපිට ඕක තෝරලා බේරලා ගන්න වෙනෝනේ. විපන්න දිට්ඨි, මිච්ඡා දිට්ඨි, ඔහොම මිච්ඡා සංකල්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව කියලා මිච්ඡා පැත්තේ දේවල් අපි විකෘති හැටියට ගන්න. අනිත් පැත්තෙන් සම්මා තියෙන දේවල් අපි ප්‍රകൃති හැටියට ගන්න. හැබැයි ඕක ඔය සම්මා මිච්ඡා දෙක අපි තීන්දුව කරන්නේ අර පුද්ගලයන්ට සාපේක්ෂව නෙවෙයි ඇත්තටම. එක කෙනෙක් කියන නිසා නෙවෙයි. කෙනෙක්ට කියන්න පුළුවන් මේක ප්‍රകൃතිය මේක විකෘතිය කියලා. මේක සම්මා මේක මිච්ඡා කියන්න පුළුවන්. නමුත් ඒක අපි බලන්නේ නිතරම මේ ලෝක ස්වභාව ධර්මයට ගලපලා විශ්ව න්‍යායට විශ්ව ධර්මතාවයට ගලපලා. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒකට නිර්ණායකයේ ඉස්මතු කරලා දීලා තියෙන්නේ. ඒක ඕක ගලපලා බලන්න පුළුවන් අපිට. කවුරු හරි මේක විකෘතියක් කියලා අර්ථකථනය කරන දේ ඇත්තටම විකෘතියක්ද? නේ? ඒක සමහර වෙලාවට ඔහුගේ පෞද්ගලික ඔහු විකෘතියක් හැටියට දැක්කද? එහෙම නැත්නම් අර මේ අවස්ථාව කාලය සලකලා හෝ ඒක විකෘතියක් කිව්වද? අපි අර කිව්වේ වල්පැලයක් කියලා කිව්වේ තියෙන තැන අනුව නිසානේ යක වල්පැලයක් කිව්වේ. ඒක අර අතන තියෙනකොට කිව්වේ මල්පැලයක් කියලානේ. එතකොට අපිට මේ වගේ දේවල් ගැඹුරින් සලකලා බලන්න පුළුවන්. ඒක විකෘතියක් උනේ අවස්ථාව නිසාද, කාලය නිසාද, තැන නිසාද? නැත්නම් ඒක පුද්ගලයාගේ එයා දරන පෞද්ගලික මතය නිසාද? ඒක විකෘතියක් උනේ. එහෙමත් බලන්න පුළුවන් අපිට. මේ ඔක්කොම සලකලා බලලා අපිට විශේෂයෙන් සම්මා මිච්ඡා දෙකට විකෘති ප්‍රකෘති දෙක තෝරා බේරා ගන්න අපිට අර නිර්ණායකයේ තියෙන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු. තමන්ට හිත කරද අහිත කරද අනුන්ට හිත කරද අහිත කරද තමා නොවන සමස්තය සැලකිල්ලට ගත්තාම මේක හිත කරද අහිත කරද කියන එක තමයි ප්‍රධාන නිර්ණායකය. නමුත් ওই නිර්ණායකය ඇතුලේ ප්‍රകൃතියක් වෙන දේ කෙනෙක් යම් තැනකදී විකෘතියක් කියලා කියන්න පුළුවන්. නේ? එතකොට දැන් අපි සැලකිල්ලට ගන්නේ අර පළමු නිර්ණායක. දෙවෙනි නිර්ණායකය අපි ඒ තරම්ම සැලකිල්ලට ගන්නෑ. පළමු එකේදී ඒක ප්‍රകൃතියක්. ඒක සම්මා. ඒ කියන්නේ විශ්ව ධර්මතාවයට විශ්ව න්‍යායට ගලපලා බලපුවාම ඒක යහපත් එකක්. හරි ඒක. හැබැයි කෙනෙක් කියනවා එයාගේ පෞද්ගලික දැක්ම අනුව යම් තැනකට හෝ යම් දෙයකට ගලපලා කියනවා එයා මේක විකෘතියක් කියලා. අපි ඒක විකෘතියක් කියලා බාර ගන්න එච්චර ඉක්මන් වෙන්න ඕනේ නැහැ, කලබල වෙන්න ඕනේ නැහැ. අපිටත් පොඩ්ඩක් මේක සංසුන්ව විමසලා බලන්න පුළුවන් ඇත්තට මේක සම්මාද මිච්ඡාද? ප්‍රകൃතියක්ද විකෘතියක්ද කියලානේ.
මට ඔක ගොඩක් ඉන්නේ අපි හම්බුනේ මට ඔබට උදව් එකට අවශ්‍යයි. පහුගිය දවස් දෙක තුනේ අර සාහසික මරණය ගැන ඝාතනය ගැන අහන්න ඉච්ච වෙලාවේ ඉඳලා මට ඒ දරුවා මැරෙන වෙලාවේ කොච්චර දැවෙන්න ඇද්ද දරු පවුල මතක් වෙන්න ඇද්ද එහෙම කියා මට හිතෙනවා ඒ අතරින්ම හිතෙනවා දැන් ඒක හරිකවලේ හරි කියලා හිතාගෙන නැද්ද අනික් කණ්ඩායම කලේ කියලා නැත්නම් ඒක ඒගොල්ලෝ බොහෝ විට බොරුවක් මිත්‍යාවක් බව දැනගෙන කරනවා ඇති නැත්නම් ඇත්තටම දෙවියන් වහන්සේට අපහාස කරා කියලා ඉතලද මේ කරන්නේ කියලා අන්න ඒ ගැටුම මට බොහොම කරදරයක් වෙලා මේ දවස් ටිකේ අපේ හම්බුනේ. ඔව් ඉතින් එතන දැන් ওই සිද්ධිය බොහොම අපේ රටේ පැත්තෙන් ගත්තොත් බොහොම ආందోලනාත්මක සිද්ධියක්නේ. ඉතින් බොහොම සංවේගදායක සිද්ධියක්. ඉතින් අපි මදක් ඒක දිහා අර ආගමික කෝණයකින් වගේ දෙයකින් බැලුවම දැන් අරගොල්ලෝ අනිත් පැත්තේ ආගමික කෝණයකින් බැලුවානේ බලලා මොකක් හරි එහෙම දෙයක් නේ එහෙම දෙයක් වෙලා කියලා හරි මොකක් හරි ඒගොල්ලෝ හිතන්නේ. ඉතින් අපේ පැත්තෙන් බලපුවාම තවත් විදියක්. ඉතින් ඕක බලපුවාම අපිට පේන්නේ හේතුඵල ධර්මතාවය. අර හේතුව නිසා මේක එතන කුඹුරේ තියෙනකොට ඉතින් වල්පැලයක් කියලානේ හිතන්නේ. නේ? එතකොට ගලවනවා. ඒ වගේ සිද්ධියක් නේ මෙතන. ඒගොල්ලන්ගේ ආගමික දෘෂ්ටියෙන් බැලුවම මෙයා මිත්‍යා දෘෂ්ටිකේ කොහොමම තියෙනවනේ ආගමික ග්‍රන්ථවල තියෙනවනේ එහෙම කෙලින්ම මේ මරලම දාන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ ඒවයි ලියවිලාම තියෙනවනේ. ඒක මුල් දැන් ওই ආගමික ග්‍රන්ථ දෙකේම තියෙනවා. පරණ ගිවිසුමේ තියෙන ඒක කෝරාන් වලත් තියෙනවා. ඉතින් ඒක කවුරුත් දන්න ඒ ආගමික ග්‍රන්ථවල ඒ ඉගැන්වීම කරගෙන යනවා කිය. නමුත් ලෝක ධර්මතාවයට අනුව විශ්ව ධර්මතාවයට විශ්ව න්‍යායයට අනුව ඒක සම්පූර්ණ විකෘතියක් නේ. නමුත් විකෘතිය සිද්ධ වෙලා තියෙනවා අර ඒ පිළිබඳ අවබෝධයේ ලෝක ධර්මතාවයේ විශ්ව ධර්මතාවයේ විශ්ව න්‍යාය තේරුම් නොගෙන ඉන්න පිරිසක් තුල එවැනි සිද්ධියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක හේතුඵල ධර්මතාවය. ඒකයි තියෙන්නේ. ඒ විදිහට මේ සිද්ධිය අපිට තේරුම් කරගන්න පුළුවන්. එතකොට ඒක අපේ තේරුම් ගැනීම ධර්මානුකූලයි. නමුත් සිද්ධිය ධර්මානුකූල නැහැ. ඒකයි. දැන් එහෙමනම් අපි අදට භාවනා පුහුණුව අවසන් කරමු. අපි වෙනද වගේම භාවනාත්මක වීමේදී දුක්ඛ ස්වභාවය පිළිබඳ අවදිවීමක් අපි මේ කරන්නේ. මේ සිද්ධිවලදී අපිට ටිකක් අවදි වෙන්න අමාරු ගතියකුත් තියෙන. දැන් මේ අන්තිමට ඉදිරිපත් කරපු කාරණේ වගේ කාරණාවලදී අපිට සමහර විට ඒවා හරි ඉමෝෂනල්. ඒ කියන්නේ හැඟීමට බරයි කියන එකයි මේ ඉමෝෂනල් කියන්නේ. සිද්ධි තියෙනවා බුද්ධියට නැඹුරුතාවයක් පෙන්වන සිද්ධි තියෙනවා. ඒවා හරි ලයිට් ඒ කියන්නේ හරි සැහැල්ලුයි. එතෙන්දී අපිට අවදි වෙන්න සතිමත් වෙන්න සිහිනුවන වීර්ය පිහිටුවා ගන්න අපිට ලේසි. නමුත් හැඟීමට බර සිද්ධි තියෙනවා. ඒ වගේ වෙලාවක අපිට අවදිමත් වෙන්න සතිමත් වෙන්න සමහර වෙලාවට දුෂ්කරයි. නමුත් අපි එවැනි සිද්ධිවලදී පවා ඉමෝෂනල් හැඟීම් බර චිත්තාවේගීය අංශයේ සිද්ධිවලට පවා අපිට අවදිමත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් අපි ඇත්තටම සතිපට්ඨාන භාවනා ක්‍රමේ කරන්නේ ඒකමයි. අමාරුම දෙයටත් අවදිමත් වීම, දුෂ්කරම දෙයටත් අවදිමත් වීම. එතකොට අපිට මේ ධර්මතාවය තේරුම් ගන්න පුළුවන්. ධම්මානුපස්සී. අපි දැන් ධම්මානුපස්සනාවේ ඉන්නේ. ධම්මේසු ධම්මානුපස්සී. එතකොට මේ අදත් අපි අවධානය යොමු කළේ දුක්ඛ කියන ධර්මතාවය. ඒකට අවදි වෙලා බැලුවොත් අපිට පේනවා ඒවයි පැතිකඩයන්. ඒවයි ඒ දුක්ඛ කියන ධර්මතාවය කොහොමද නිපද වුනේ, නිර්මාණය වුනේ, සකස් වුනේ, ක්‍රියේට් වුනේ කොහොමද කියලා. අපිට ඒක දකින්න පුළුවන් මේකේ හැම පැත්තේ. මේකයි පරිඤ්ඤයං කියලා බුදුරජාණන් වහන්සේක අපිට අවවාද කරලා තියෙන දුක්ඛම් පරිඤ්ඤයං. මේ දුෂ්කරතාවය කියන එක හාත්පසින් අවබෝධ කර ගැනීමයි
අවශ්‍ය වෙන්නේ කියලා. සමහරට අවබෝධ කරගන්නකොටම ඒ දුක්ඛ වලින් සෑහෙන ප්‍රමාණයක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඒ අවබෝධය නැතිවීම නිසාමයි සමහර විට අපි මේ තරම් දුක්ඛන්දක ඉන්නේ. අපි සමහර වෙලාවට හැම දෙයක්ම හරි ගස්සගෙන තියෙනවා. ගෙදර දොර හදාගෙන තියෙනවා, ආර්ථික මාර්ග සකස් කරගෙන තියෙනවා. මේ හැම දෙයක්ම භෞතික වටපිටාව අපි ගොඩනගාගෙන තිබුණාට අපි බොහෝ දුෂ්කරතාවයන් විඳිමින් ඉන්නවා. දුක්ඛ දෝමනස්ස. ඒ අපේ මේ දුක්ඛ පිළිබඳ පරිඥානය නැති නිසා. හැබැයි අනිත් පැත්තෙන් ඔය ආර්ථික මේ ආදී දේවල් වල අඩුපාඩුකම් තිබුණා. පුද්ගලයා මේ පරිඥානය තියෙනවා නම් ඒ ඔය කියන දේවල් ඇත්ත වශයෙන්ම මහා දුකක් නෙමෙයි. දුෂ්කරතාවයක් නෙමෙයි. ඔකට මේ සරල නිදර්ශනයකුත් කියලා මම මේක අවසන් කරන්නම්. මේක බුදුරජාණන් වහන්සේ ලෝණපල සූත්‍රයේදී ඉදිරිපත් කරන නිදර්ශනයක්. එතෙන්දි කියනවා යම් පුද්ගලයෝ දෙන්නෙක් එකම වැරද්ද කරනවා. සුළු වරදක්. එතකොට ඒ සුළු වරදෙදී වරද එක සමාන නිසා රජ්ජුරුව නැත්තම් දණ්ඩනායක අධිකරණයෙන් පැනවෙන්නේ එකම දඩයක්. මොකද වරද සමාන නිසා. හැබැයි මේ වැරදිකරුවන් දෙන්නගෙන් එක්කෙනෙක් පොහොසත් කියන්නේ මිල මුදල් හුඟක් තියෙන කෙනෙක්. අනිත් එක්කෙනා දුප්පත් කෙනෙක්. එතකොට මිල මුදල් තියෙන කෙනා අර දඩේ ගෙවලා නිදහස් වෙලා යනවා. මිල මුදල් නැති කෙනාට දඩේ ගෙවන්න විදියක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? එයා හිර ගෙදර යනවා. ඒකම වරද කර දෙන්නගෙන් එක්කෙනෙක් ගෙදර යනවා, එක්කෙනෙක් හිර ගෙදර යනවා. ඔය බුදුරහමඳුරෝ දක්වන නිදර්ශනයක් මේක. ඇත්තම ලෝකයේ ඔය දේ සිද්ධ වෙනවනේ. ඒකෝ මෙතෙන්දි මොකද්ද කියන්නේ? මේ දුක සම්බන්ධ කාරණේදීත් මට ඔය කාරණේ ඉදිරිපත් කරන්න කැමතියි. එකම සිද්ධියෙන් සමහරු විශාල වශයෙන් දුක් විඳිනවා. විශාල වශයෙන් ඒක පීඩා බවට පත් කරගෙන ඒවත් තව තව දුක් චක්‍ර ඒ හරහා නිර්මාණය කරගන්න. දුක් වැල් හදාගන්න. ඒක අර නිකන් හරියට අර දඩේ ගෙවන්න බැරුව හිරේ ගිය මිනිස්සයා වගේ. එයාගේ මේ පොහසත්කම නැහැ. මොකද්ද මෙතන අපි පොහසත්කම කියන්නේ? මිල මුදල් වලින් නෙවෙයි. ප්‍රඥාවෙන් පොහසත්කම නැති කෙනා චූටි දේ මහ දුකක් කරගෙන දුක් වැල් ගොඩක් හදාගන්න. හැබැයි දුක පිළිබඳ පරිඥානය තියෙන කෙනා, ප්‍රඥාව තියෙන කෙනාට ඒක ලොකු දෙයක් නෙමෙයි. ලොකු දෙයක් නෙමෙයි. දඩේ ගෙවලා ගෙදර යන කෙනා වගේ. ඒකයි. ඉතින් ඔය නිදර්ශනයෙන් මම අද අපේ භාවනා වැඩමුළුව අවසන් කරන්න. ඉතින් අපි දැන් සතිපට්ඨාන දේශනාවේ මේ ධම්මානුපස්සනා කොටසේ සත්‍යපබ්බේ ඉන්නේ. අපි බලමු. මං හිතන්නේ දුක පිළිබඳ කාරණේ බොහොම සියුම් දෙයක්. බුදුදහමේ සාකච්ඡා වෙන ප්‍රධාන ගැටලුව, ප්‍රධාන මාතෘකාව. අපි ඒක ගැටලුවක් කියන්න හොඳ නැහැ. දුක්ඛ සත්‍යය කියලානේ කියන්නේ. දුක්ඛං අරිය සත්‍යං. ඔක ගැටලුවක් හැටියට නෙමෙයි කියන්නේ දුක්ඛං අරිය සත්‍යං කියලා. බුදුදහමේ සාකච්ඡා වෙන ප්‍රධාන මාතෘකාව. හැබැයි මේ මාතෘකාවේ බලපෑමක් හැම දිනාටම තියෙන නිසා කතා කරන්නේ. ඒක නිසා ඕක පිළිබඳ පරිඥානයක් ඇති කර ගැනීම තමයි ඔය ස්වභාවයේ ධර්මතාවයක් හැටියට අවබෝධ කර ගැනීම. පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්, හේතුඵල ධර්මතාවයක් හැටියට අවබෝධ කර ගැනීම තමයි ප්‍රධාන වශයෙන් මින් අපි කරන්නේ. ඕකයි දුක පිළිබඳ පරිඥානය කියලා කියන්නේ. මේ පරිඥානය ඇති වුණු එක්කෙනා දඩේ ගෙවල ගෙදර යන කෙනා වගේ තමයි. අපරිඥාත පුද්ගලයා දඩේ ගෙවා ගන්න බැරුව හිර යන කෙනා වගේ තමයි. කොහොමයි ওই දුක පිළිබඳ පරිඥානය සහ අපරිඥාන. බුදුහාමුදුර අපට අවවාද කරන්නේ දුක පිළිබඳ පරිඥානයක් ඇති කරගන්න. හාත්පසින් මේක අවබෝධ කරගන්න කියලා. එතකොට ඒක බොහොම සැහැල්ලු වෙනවා. ලයිට් වෙනවා. ඒක තව තව දුක් චක්‍ර හදාගන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒක එපමණකින් අවසන් කරගන්න අපිට පුළුවන්. හොඳයි. එහෙනම් අදත් අපේ භාවනා පුහුණුවකින් අවසන් කරනවා. ඉතින් කමඨහනොත් පැහැදිලි වෙන්නේ නැති ඔය සාමාන්‍ය ජීවිතයේදී ඔව පිරිසිඳ දකින්න උත්සාහ කරන්න. එවැනි සිද්ධි තුලදී ඒක තමයි භාවනාත්මක වෙනවා කියන්නේ.
හොඳයි. අපි මේ යහපත් කාර්යය තුලින් ජනිත කරගත්තා වූ පුණ්‍ය කුසල ශක්තිය පළමු කොට අපි අනුමෝදන් වෙමු. අපේ ප්‍රඥා ශික්ෂාව දියුණු කරගන්න, සමාධිය වඩා ගන්න, සීලය වඩා ගන්න මේ කාර්යයන් අපිට උපකාරී වෙනවා. අපි එවැනි වාසනාවන්ත මිනිස්සු එවැනි කුසලයක් වඩා ගන්න අපිට අවස්ථාව ඉඩකඩ සැලසීලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා පසින්දුරන් සහ මනස විකෘති නොවි ඒ අතර තථාගත ධම අහන්න ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසීලා තියෙනවා. ඒවා වඩා ගන්න සහාය වෙන සත්පුරුෂෝ අපිට කල්යාණ මිත්‍රයෝ ලැබිලා තියෙනවා. ඉතින් හැමදේම වගේ අපිට ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒක නිසා මේ ධම පුහුණු කරගෙන යන්න. මේ වඩා ගන්න කුසල් ගැන අපි සතුටු වෙමු. ඒක තමයි අපේ අනුමෝදනාව. ඊළඟට අනුමෝදන් විය හැකි තාක් සියලු දෙනා අප මේ වඩන කුසලය ගැන සතුටු වේවා, අනුමෝදන් වේවා. හැදූ වැඩූ මව්පියෝ, ශිල්ප ශාස්ත්‍ර ගන්නපු ගුරුතුමන්, ධම්මග නිවන් මග එලිපෙලි කරලා දෙන ඇත්තෝ ජීවිතය පවත්වාගෙන යන්න ආදරෙන්, ගෞරවයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් උදව් උපකාර කරන සියලු යහපත වෙනුවෙන් පෙනී නොපෙනී උදව් වෙන සියලු දෙවියෝද අපේ ජීවිතවලට බොහෝ උදව් සහායන් මඟ පෙන්වීම කරලා අපවත් වුණු අපේ මියගිය ඥාතිවරුද ඇතුළු අනුමෝදන් විය හැකි තාක් සියලු සත්වයෝ අප මේ කරන්නා වූ යහපත් දේ පින කුසලය දැනගනිත්වා, දැකගනිත්වා, දැන දැක සතුටු වේවා, අනුමෝදන් වේවා, අනුගමනය කෙරෙත්වා. ඒ හැම දිනමත් අපසේම මේ ධර්ම මාර්ගයට නිවන් මාර්ගට යොමු වේවා, නිවනින් නිවි සැනසෙත්වා කියන මිත්‍රශීලී කාරුණික අදහස අපි සියලු දෙනා කෙරෙහි ඇති කරගෙන අපි ගාථා සජ්ජායනෙන් අනුමෝදනා ආශිර්වාද කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බේ සත්තා ච භූතා ච හිතා ච හිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං අදිෂ්ඨාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී තුන් කුසල ශක්තියෙන්ද හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක්ම වේවා. ඊතා පහසුවෙන් ඊතා ඉක්මනින් මේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට පින්වත් හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තිරුවන් සරණයි. සුවපත් වේවා. සාදු සාදු සාදු. තිරුවන් සරණයි. සුවපත් වේවා. සරණයි සරණයි ස්වාමීන් වහන්සේ නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනකටම තිරුවන් සරණයි.